හොඳයි ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදයේ 12 වෙනි ශ්‍රේණියේ 10 වන එකකට අදාළ සමාලෝචන ප්‍රශ්නත් එක්කයි දුවේ පුතේ එකතු වෙලා ඉන්නේ. අපි සමාලෝචන ප්‍රශ්න කතා කරලා අවසන් වෙලා ආදරණීය දුවේ පුතේ අපි දැන් මේ සූදානම් වෙන්නේ විශේෂයෙන්ම සමාලෝචන ප්‍රශ්න දෙකකට යටතේ පුතේ අපි දන්නවා ජෛව පද්ධති තාක්ෂණවේදයේ සෑම ඒකකයක් අවසානයේදීම අපි ඒ ඒකකයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ වල තියෙන දුවල පුතාලා විශේෂයෙන් දැනගත යුතු කරුණු සඳහන් කළ යුතු කරුණු දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙන දුවල පුතාත් එක්ක ප්‍රශ්න විදියට කතා කරලා ඉතින් ඒ ආකාරයට මේකෙදි තියෙන ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ කොටස් දුවල පුතාලට විභාගෙදී අහන්න පුළුවන් කොටස් දුවේ පුතේ අපි විශේෂයෙන්ම දුවල පුතාලට ගැටලුවක් විදියට ප්‍රශ්නයක් විදියට ඉදිරිපත් කරලා ඒක අපි සාකච්ඡා කිරීමයි දුවේ පුතේ මෙතනදී සිදු කරන්නේ. ඒ වගේම නොබෝ දිනකින් අපි බලාපොරොත්තු වෙන ආදරණීය දුවල පුතාලත් එක්ක මේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී විෂය ධාරාවට අදාළ 12 වෙනි ශ්‍රේණියට සහ 13 වෙනි ශ්‍රේණියට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දුවල පුතාලත් එක්ක අපි සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකත් බලාපොරොත්තු වෙන ඉන්න දුවල පුතාලා විශේෂයෙන්. හරි එහෙනම් අපි යනවා පළවෙනි ප්‍රශ්නෙට දුවේ පුතේ සමාලෝචන ප්‍රශ්න දෙක කොටසේ පළවෙනි ප්‍රශ්නයත් එක්කයි අපි එකතු වෙන්නේ. පරිණත දර්ශක ඇසුරින් භෝග අස්වනු වල පරිණතභාවය නිර්ණය කිරීම සිදු කරන ආකාරයයි පුතේ පැහැදිලි කරන්න කියන්නේ. මොනව ඇසුරෙන්ද පුතේ මැචියුරිටි ඉන්ඩෙක්ස් නැත්නම් පරිණත දර්ශක ඇසුරින් අපිට කියනවා පුතේ භෝග අස්වනු වල පරිණත දර්ශක නැත්නම් මැචියුරිටි ඉන්ඩෙක්ස් ඇසුරින් පුතේ හරි ඒවා භාවිතයෙන් පරිණත දර්ශක ඇසුරින් භෝග අස්වනු වල පරිණතභාවය නිර්ණය කිරීම සිදු කරන ආකාරය පුතේ පැහැදිලි කරන්න. එහෙනම් බලමු පුතේ අපි කොහොමද භෝග අස්වනු වල පරිණතභාවය නිර්ණය කරන්නේ පරිණත දර්ශක ඇසුරු කරගෙන. රයිට් ඉදිරියට යමු. ප්‍රශ්නේ ලියාගන්න දුවේ පුතේ පරිණත දර්ශක ඇසුරින් භෝග අස්වනු වල පරිණතභාවය නිර්ණය කිරීම සිදු කරන ආකාරයයි පැහැදිලි කරන්න කියලා. රයිට් අපි හැඳින්වීමට යනවා. බලමු හැඳින්වීමට යමු පුතේ කට්ටිය. මොකද්ද මේ සම්බන්ධ හැඳින්වීම? එළවලු හා පළතුරු වල පරිණත දර්ශක පරීක්ෂා කිරීමෙන් අස්වනු නෙලීමට සුදුසු අවස්ථාව තීරණය කරන්න පුළුවන්. ඔව් අපි ඒක දන්නවා. අස්වනු නෙලීමට සුදුසු අවස්ථාව තීරණය කරන්න පුළුවන් වෙන්නේ පුතේ අපිට මෙන්න මේ එළවලු පළතුරු අස්වනු වල පරිණත දර්ශක භාවිතය මගින් අපිට මේ එළවලු සහ පළතුරු අස්වනු නෙලීම සිදු කරන කාලේ තීරණය කරන්න පුළුවන් පුතේ අපිට. රයිට් බලන්න එහෙනම්. හරි. හැඳින්වීම. එළවලු වෙනත් පැනක් ගමු දරුවනේ. මේ බලන්න. එළවලු හා පළතුරු වල මොනවා වගේද දුවේ පුතේ? එළවලු සහ පළතුරු වල මොනවා පරීක්ෂා කිරීමද? පරිණත දර්ශක පරීක්ෂා කිරීමෙන් අස්වනු නෙලීමට සුදුසු අවස්ථාව තීරණය කරන්න පුළුවන්. අස්වනු නාන්න සුදුසු ඔපචුනිටි එක අස්වනු නෙලීමට සුදුසු අවස්ථාව තීරණය කරන්න පුළුවන් දුවේ පුතේ. පරිණත දර්ශක පරීක්ෂා කිරීමට අපිට විවිධ ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. අපි දන්නවා පරිණත දර්ශක පරීක්ෂා කිරීමට මේ පරිණත දර්ශක පරීක්ෂා කිරීමට පුතේ අපිට විවිධ ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. රයිට්. හැඳින්වීම. ඊළඟට මූල ධර්මයට යනවා අපි මේක ප්‍රින්සිපල් එකට යනවා. මේ අදාළ මූල ධර්මය. පරිණත දර්ශක පරීක්ෂා කිරීමේදී පරිණත දර්ශක අපි චෙක් කරලා බලනකොට සිද්ධාන්ත පාඩම් වල මොනවද පරිණත දර්ශක කියනක අපි දුවල පුතාලත් එක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතින් පුතේ මේ මැචියුරිටි ඉන්ඩෙක්ස් නැත්නම් එළවලු පළතුරු අස්වනු වල පරිණත දර්ශක පරීක්ෂා කිරීමේදී පුතේ විවිධ ක්‍රම ඇසුරින් විවිධ ක්‍රමවේදයේ සඳහා අපි භාවිතා කරනවා. එළවලු හා පළතුරු වල අස්වනු නෙලීමට සුදුසු අවස්ථාව තීරණය කළා. එළවලු සහ පළතුරු අස්වනු වල අස්වනු නෙලන සුදුසුම අවස්ථාව අපි තීරණය කළා පුතේ. අස්වනු නෙලීමෙන් හාර්වස්ටිං කරලා අස්වනු නෙලාගෙන එළවලු හා පළතුරු වල පසු අස්වනු හානි අවම කරගත හැක. අන්න බලන්න පුතේ අපි මෙන්න මේ નિયમિત පරිණත දර්ශක අනුව අපි එළවලු සහ පළතුරු අස්වනු වල අස්වනු නෙලීමේ කාලය නැත්නම් අස්වනු නෙලීමේ අවස්ථාව තීරණය කළා පුතේ. එළවලු සහ පළතුරු භෝගවල අස්වනු නෙලීමෙන් පුතේ අපිට විශේෂයෙන්ම මේ එළවලු සහ පළතුරු අස්වනු වල පසු අස්වනු හානි සිදුවීම අවම කරගන්න පුළුවන්. අපි දන්නවා નિયમિત පරිණත අවධියට පෙර අස්වනු නෙලීමනුත් අස්වනු හානි වෙනවා. අස්වැන්නේ ගුණාත්මක භාවයට වගේම අස්වැන්නේ ප්‍රමාණාත්මක භාවයට හානි සිද්ධ වෙනවා. ඒ වගේම નિયમિત පරිණත දර්ශකයට එළඹුණාට පස්සේ මැචියුරිටි ඉන්ඩෙක්ස් එකකින් පස්සේ අපි කියනවා ඕවර් මැචියුර්. નિયમિત ප්‍රමාණයට වඩා පරිණත වුණාට පස්සේ පරිණත දර්ශකයට වඩා පරිණත වුණාට පස්සේ අස්වනු නෙලීමනුත්
අස්වනු හානිය. ප්‍රමාණාත්මක භාවයට වගේම අස්වලු ක්වොලිටි එකට වගේම ක්වොන්ටිටි එකට හානි වෙනවා. එහෙනම් දුවේ පුතේ මතක තියාගන්න මේකේ මූල ධර්මයේ වන්නේ નિયમિત පරිණත අවධියේදී අස්වනු නෙලීමෙන් පුතේ નિયમિત පරිණත අවස්ථාවේදී අස්වනු නෙලීම පුතේ අපිට විශේෂයෙන්ම එළවලු සහ පළතුරු අස්වනු වල මේ පසු අස්වනු හානි අවම කරගන්න පුළුවන්. ආදරණීය දුල පුතාලා දන්නවා මොකද්ද පසු අස්වනු හානිය කියන්නේ? මෙතනදී මම නැවතත් මතක් කරලා දෙනවා. අස්වනු නෙලන අවස්ථාවේ සිට අස්වනු පරිභෝජනය කරන අවස්ථාව දක්වා. එහෙම නැත්නම් අස්වනු නෙලන අවස්ථාවේ සිට අස්වනු පාරිභෝගිකයා අතර පත්වන අවස්ථාව දක්වාම අස්වැන්නට සිදුවන ප්‍රමාණාත්මක සහ අස්වැන්නේ ප්‍රමාණය සහ නේද? ප්‍රමාණාත්මක භාවයට අස්වැන්නට සිදුවන ප්‍රමාණාත්මක සහ ගුණාත්මක හානිය ක්වොලිටි එකට සිදුවන හානිය තමයි පුතේ අපි පසු අස්වනු හානිය කියලා කියන්නේ. මොකද්ද පුතේ? අස්වනු නෙලන අවස්ථාවේ සිට අස්වනු පරිභෝජනය කරන අවස්ථාව දක්වා අස්වැන්නට සිදුවන ප්‍රමාණාත්මක සහ ගුණාත්මක හානියයි පුතේ පසු අස්වනු හානිය කියලා කියන්නේ. රයිට්? එහෙනම් අපි මේකෙදි කතා කරන්නේ නිවැරදි අපිට කියන්නේ નિયમિત පරිණත දර්ශකය අවස්ථාවේදී අස්වනු නෙලා ගැනීමෙන් පරිණත අවස්ථාවේදී අස්වනු නෙලීමෙන් පුතේ හාවස්ටිං කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ අස්වනු විශේෂයෙන්ම මේ කල්තබාගත නොහැකි අස්වනු විදිහට අපි සලකන එළවලු සහ පළතුරු අස්වනු වල මේ පසු අස්වනු හානිය අවම කරගන්න පුළුවන් අපිට. රයිට්? පසු අස්වනු හානිය අවම කරගන්න පුළුවන්. එහෙනම් පුතේ විශේෂයෙන්ම මතක තියාගන්න එළවලු හා පළතුරු වල අපිට පුළුවන් පොත්තේ පැහැයෙන් පරිණත බව නිර්ණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මේ පියවියස්සට පේන ආකාරය මේ කරලක, බෝංචි කරලක, වම්බටු කරලක, බණ්ඩක්ක කරලක, වට්ටක්ක ගෙඩියක, ඒ වගේම පැපොල් ගෙඩියක, කෙසෙල් ගෙඩියක, පැණිකොමඩු ගෙඩියක, ඇඹරෙල්ලා ගෙඩියක අපිට මේ පියවියසෙන් බලලා පුතේ පියවියසෙන් නිරීක්ෂණය කරලා බලලා අපිට විශේෂයෙන්ම අපි කියනවා ඒ වගේ පොත්තේ පැහැය අනුව පුතේ අපිට පරිණත බව නිර්ණය කරන්න පුළුවන්. පොත්තේ පැහැය අනුව පරිණත බව නිර්ණය කරන්න පුළුවන්. කොළ එළවලු පලා වර්ගවලත් අපිට එහෙමයි නේද පුතේ? මුකුණු යන්න ගොටු කොළ කංකුම් අගේ වගේත් අපිට බලලා ඒ වගේ පැහැය අනුව කොළේ අපිට තීරණය කරන්න පුළුවන්. පළතුරු විශේෂයෙන් එළවලු පළතුරු වල නේද පුතේ? අඹ වල, ජම්බු වල, පැපොල් වල, අන්නාසි වල, මිදි වල, රඹුටන් වල, බෙලි වල අපේ දේශීය පළතුරු තියෙන නොතර නේද පුතේ? කෙසෙල් වල දේශීය ඇම්බන් තියෙනවා නේද පුතේ? දේශීය ඇම්බන් වර්ග තියෙනවා අපේ රටේ. රත් කෙහෙල් තියෙනවා. මේ ඕනෑම එළවලු පළතුරු බොහෝ එළවලු පළතුරු වල පුතේ අපිට බාහිරින් අපේ මේ පියවිය ඇසින් අපිට මේ පේන ඇහෙන් නිරීක්ෂණය කරලා පුතේ අපිට මේ වායේ පොත්තේ පැහැයෙන් පුතේ පොත්තේ පාට බලලා අපිට කියන්න පුළුවන් පුතේ අපිට පරිණත බව නිර්ණය කිරීම. නැත්නම් අපි ඒකට කියනවා පියවිය ඇසට පෙනෙන ආකාරය පුතේ. අපි ඉස්සෙල්ලාම කරන්න යන්නේ ඒකයි. සිම්පල් A වලින් දුවල පුතාලට පෙන්ලා දෙන්න යන්නේ සිම්පල් A ක්‍රියාවලියයි අපි සිදු කරන්න යන්නේ බලන්න යන්නේ. මොකද්ද? එළවලු පළතුරු වල පොත්තේ පැහැයෙන් පරිණත බව නිර්ණය කිරීම. විශේෂයෙන්ම මේ පොත්තේ පැහැය වගේ දෙයක් අපි නිර්ණය කරන්නේ ආදරණීය දුවේ පුතේ පියවියසට පෙනෙන ආකාරයට. රයිට්? අපි බලමු මේ පරීක්ෂණය සඳහා එළවලු සහ පළතුරු වල පොත්තේ පැහැයෙන් පරිණත බව නිර්ණය කරන ආකාරය සිදු කරන්න යන්නේ පුතේ. විශේෂයෙන්ම පියවියහට පේන ආකාරය අනුව අපි මේ සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ටිකයි දැන් දුවේ බලන්න යන්නේ. දුවේ පුතේ මේ සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ටික මොනවද කියලා අහනවා. බලමු මේ සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ටික අපි. භෝගයේ හරි මොනවද මේ මෙතනද භෝග විදියට අපි යොදාගන්නේ? මෙතන භෝග විදියට යොදා ගන්න දේවල් ටික බලමු අපි. මොනවද භෝග විදියට යොදාගන්නේ? අඹ කෙසෙල් ගස් ලබු. පළතුරු ආකාර තුනක් යොදා ගන්නවා පුතේ. අඹ, කෙසෙල්, පැපොල් නැත්නම් අපිට ගස් ලබු. රයිට්? ගස් ලබු. හරි. භෝගේ මොනවද භෝග ටික? අඹ, කෙසෙල්, ගස් ලබු. පරිණිතියේ විවිධ අවස්ථාවල ඇති ඵල වලින් එක් අවස්ථාවක් නියෝජනය වන පරිදි
එහෙනම් මොනවද තෝරගන්න භෝග? අඹ කෙසෙල් ගස් ලැබූ මේ තෝරගන්න භෝග පරිණතියේ විවිධ අවස්ථාවල තියෙනවා. මෙයාගේ මැචුරිටි එකේ විවිධ අවස්ථාවන් තියෙනවා. උපරිම වර්ධනයක් තියෙන මත V වල මතකද අපි කිව්වා. අපි භෝග වල කිව්වා අපි අර වක්‍රය වර්ධන කාල වක්‍රය ඔබට මතකද? රයිට්. මේ දර්ශක ගැන කතා කරන්න කලින් අපි මේ වර්ධක කාල වක්‍රය ඔබට මතකද? වර්ධක කාල වක්‍රයේදී අපි කිව්වා උපරිම වර්ධනයක් වෙන අවස්ථාව, පරිණත අවස්ථාව, ඒ වගේම වයස්ගත වෙලා යා මිය යන අවස්ථාව තියෙනවා. ඔබට මතකද වක්‍රයනේ? ඒකත් ඉස්සරහදී බලාපොරොත්තු වෙන කතා කරමු. එහෙනම් මේකෙදී අපි භෝගයේ අඹ කෙසෙල් ගස් ලැබුව වගේ මේ භෝග තුනක් තෝරගන්නවා. තෝරගන්නකොට අපි තෝරගන්න ඕනේ පරිණතියේ විවිධ අවස්ථාවල ඇති ඵල වලින් එක අවස්ථාවක් නියෝජනය වන පරිදි අවම වශයෙන් ඵල තුන බැගින්. අවම වශයෙන් ඵල තුන බැගින්. පැහැදිලිද? පරිණතියේ විවිධ අවස්ථාවල තියෙන ඵල වලින් එක් අවස්ථාවක් නියෝජනය වන පරිදි අවම වශයෙන් ඵල තුන බැගින්. ගිඩි නම් තුන බැගින්. මොනවද මේ අවස්ථා ටික? 100% කොළ පාට. 100% කොළ පාට. දෙවැනි අවස්ථාව 50% කොළ හා 50% කහ පාට. 50% කොළ පාටයි හා 50%ක් කහ පාට. තුන්වෙනි අවස්ථාව හරි 100%ක් කහ පැහැති. ක් කහ පැහැති. මොනවද මේවා? පොත්තේ වර්ණය සහිත. පොත්තේ වර්ණය සහිත පොත්තේ වර්ණය සහිත පළතුරු. පොත්තේ වර්ණය සහිත පළතුරු. අවම වශයෙන් ඵල තුන බැගින් 100%ක් කොළ පාටකින් 100%ක්ම කොළ පාටයි. ඵලේ වර්ණය, ගෙඩිය වර්ණය 100% කොළ පාට. ඊළඟට දෙවෙනි අවස්ථාව 50%ක් කොළ පාට හා 50%ක් කහ පාට. තව 50%ක් කොළ පාට 50%ක් කහ පාට දෙවෙනි අවස්ථාව. පොත්තේ වර්ණය. පොත්තේ වර්ණය. හරි මතක් කරගන්න. මොනවද පළතුරු? අඹ කෙසෙල් ගස් ලැබු. ඔය වර්ග තුනයි යොදා ගන්න. ඊට පස්සේ 100%ක් කහ පැහැති අඹ කෙසෙල් ගස් ලැබු. 100%ක් කහ පැහැති 100%ක් කහ පැහැති වර්ණය සහිත ඒ පළවලුණුත් තුන බැගින් ලබා ගන්න. 100%ක් කහ පැහැති පොත්තේ වර්ණයේ සහිත පළතුරු ප්‍රමාණයෙන් හා හැඩයෙන් මෙන්ම ප්‍රභේදයෙන් සමාන වන ලෙස. ප්‍රමාණයෙන් හැඩයෙන් සමාන එක ප්‍රමාණ එකම හැඩේ පළතුරු වර්ග අපිට තෝරගන්න පුළුවන්. රයිට්? එහෙනම් විශේෂයෙන් මෙතන කියනවා සහිත ප්‍රමාණයෙන් හා හැඩයෙන් මෙන්ම ප්‍රභේදයෙන්ද සමාන වන විදිහට. ප්‍රභේදයෙන්ද සමාන වන විදිහට අපිට තෝරගන්න පුළුවන්. හරි. ඉදිරියට ඊළඟට මන්සල් වර්ණ සටහනක් අපිට අවශ්‍යයි. මොකද්ද? මන්සල් වර්ණ සටහන. වර්ණේ පරීක්ෂා කිරීමේදී ඒ සඳහා අපිට මන්සල් වර්ණ සටහනක් අවශ්‍ය වෙනවා. රයිට්. ඉදිරියට පර්මනන්ට් මාකර් පෙන් එකක් ඕනේ. ස්ථිර සටහන් පෑනක්. මකපුවම මැකෙන්නේ නැති එකක්. අතින් මකපුවමනේ. දැන් මාකර් පෑන් එකෙන් ලියලා අපිට ඒක මකන්න පුළුවන් නේ අතින්. මාකර් පෙන් එකකින් නිකන් වයිට් බෝඩ් මාකර් පෙන් එකකින් ලිව්වොත් අපිට ඒක මකන්න පුළුවන්. පර්මනන්ට් මාකර් පෙන් එකකින් ලිව්වොත් ඒක මකන්න බෑ. පර්මනන්ට් මාකර් පෙන් එකකින් ලිව්වොත් අපිට ඒක ඒවා මකන්න පුළුවන් ද්‍රව්‍ය තියෙනවා. වගේ සමහරවිට ඇල්කොහොල් වගේ ද්‍රව්‍ය භාවිත කරලා ඔබ මකලා ඇති. මකන්න පුළුවන්. දැන් අපිගේ එහෙම නිකන් try කරලා මකන්නේ නැහැනේ අපි එහෙම. try කරලා මකන්න උවමනාවක් නැහැනේ. පර්මනන්ට් මාකර් එකකින් ලිව්වොත් අපි try කරලා මකන්න යන්නේ නැහැ. ඒක මැකෙන්නේ නැහැ. බෝඩ් එක ලිව්වොත් ඒක තියෙනවා. right? හරි. එහෙනම් අපිට මේකෙදි තව අවශ්‍යයි ස්ථිර සටහන් පෑන නැත්නම් පර්මනන්ට් මාකර් එකක් ඕනේ. ස්ථිර සටහන් පෑන.
බැලන්ස් එකක් තුලාවක් අවශ්‍යයි. මිනුම් පටි ටේප්. වර්නියර් කැලිපරයක් අවශ්‍යයි. මොකද පුතේ උපකරණය? වර්නියර් කැලිපරයක් අවශ්‍යයි. වර්නියර් කැලිපරය ගැන ඔබලා සෙෆ්ටි වලට හිම ඉගෙන ගන්නවා මේ මිනුම් වලට නේද පුතේ? මිනුම් පාඩම් වලදී. වර්නියර් කැලිපරයක් අවශ්‍යයි පුතේ. ටේප් එකක් මිනුම් පටියක් අවශ්‍යයි. තුලාවක් බැලන්ස් එකක් අවශ්‍යයි. ස්ථිර සටහන් පෑනක් නැත්නම් පර්මනන්ට් මාකර් පෙන් එකක් ඕනේ. ක්‍රමවේදයට යන්න. සපයගත් පළතුරු බාහිර වර්ණයේ පරීක්ෂා කරලා පහත පරිදි කාණ්ඩ කරලා වගුවක් සකස් කරන්න පුළුවන්. හරි. මෙන්න ක්‍රමවේදය යන්නේ. ක්‍රමවේදය තුල මේ වගුවක් සකස් කරලා වගුව තුල දත්ත සටහන් කරන්න පුළුවන් අපිට. මෙන්න මේ ආකාරයේ දත්ත සටහන් වගුවක් අපිට පිළියෙල කරගන්න පුළුවන් පුතේ. ක්‍රමවේදයයි සිදු කරන්න යන්නේ. සපයගත් පළතුරු අපි අඹ, කෙසෙල්, ගස් ලැබු පළතුරු වලින් අපි සපයගත් පළතුරු ටික අරගෙන මොකද කරන්නේ? සපයගත් පළතුරු වල බාහිරින් වර්ණයේ පරීක්ෂා කළා. 100ට අපි මතකනේ 100ක් කොළ පාට, 50ක් කොළ, 50ක් කහ, 100ක් කහ පාට විදිහට අපි තෝරගත්තානේ. මෙන්න මේ සපයගත් පළතුරු වල නැත්තම් අපි කියන මේ නිදර්ශක වල සපයගත් පළතුරු අපි බාහිරින් නැත්තම් පියවියසින් ඒ වායේ වර්ණයේ පරීක්ෂා කළා අපිට මෙන්න මේ ආකාරයට කාණ්ඩ කරලා වගුවක සඳහන් කරන්න පුළුවන්. හරි. වගුවක සඳහන් කරන්න පුළුවන්. මෙන්න පරිණතිය අනුව නියදිය තියෙනවා මේ පියවියසට පෙනෙන වර්ණය. හරි. පියවියසට පෙනෙන වර්ණය මේ වගේ. මෙතන පියවියසට පෙනෙන වර්ණේ පරිණතය අනුව නියදිය නිදර්ශක අංකයේ තියෙනවා මාංශල් වර්ණයේ පොත්තේ බර දිග පළල මාංශලේ වර්ණය. මාංශලේ වර්ණය. හරි. රයිට්. එහෙනම් අපි බලමු මුලින්ම පියවියසට මේ වගුවේ පියවියසට පෙනෙන වර්ණේ සමාවෙන්න පියවියසට පෙනෙන වර්ණය පුතේ. මේ තියෙන්නේ මේක 100ට 100ක් කොළ පාට ඵලයක් තියෙන්නේ පුතේ. R1 R2 R3 කියලා අවස්ථා තුනක්. ස්ටේජ් 1 එක S1 එක 50ක් කොළ පාට හා 50ක් කහ පාට පුට් එකෙන් අපිට තියෙනවා R1 R2 R3 කියලා ඒක ස්ටේජ් 2 එක. 100ක් කහ පාට වෙච්ච එකෙන් තියෙනවා පුතේ R1 R2 R3 කියලා නිදර්ශක තුනක්. ඒක S3 කියලා අපිට හඳුන්වන්නේ ස්ටේජ් 3 කියලා අපි හඳුන්වනවා. හරි. නිදර්ශක අංකයේ මේ තියෙන්නේ බලන්නකෝ. පියවියසට පෙනෙන වර්ණේ 100ක් කොළ පාට, 50ක් කොළ පාට සහ 50ක් කහ පාට ඊළඟ එක 100ක් කහ පාට. මෙන්න නිදර්ශක අංකයේ තියෙනවා. නිදර්ශක අංක ටික. ස්ටේජ් 1 එකේදී 100ක් කොළ පාට ගෙඩි ඵල තුනක් ගන්නවා අපි අවම වශයෙන්. ඒකයි මේ නිදර්ශක අංක R1 R2 R3 ස්පෙසිමන්ස් නම්බර්. R1 කියන්නේ ඒ අපි ගත්ත නිදර්ශකයක්, R2 කියන්නේ නිදර්ශක, R3 කියන්නේ නිදර්ශක. එකම වර්ගයේ වගේ ඒ කියන්නේ අපි තුන බැගින් ගන්න කිව්වනේ පුතේ අවම වශයෙන්. එහෙනම් 100ක් කොළ පාට එක අපි ස්ටේජ් 1 කියලා දැම්ම. ඒකෙන් නිදර්ශක අංකය තමයි පුතේ R1 R2 R3. ඒ වගේම 50ක් කොළ පාට සහ 50ක් කහ පාට වෙච්ච ඵලයෙන් අපි ස්ටේජ් 2 කියලා එක නම් කරනවා S2 කියලා. ඒකෙනුත් නිදර්ශක තුනක් ගන්නවා R1 R2 R3 කියලා. ඊළඟට 100ක් කහ පාට වෙච්ච එකක ස්ටේජ් 3 කියලා හඳුන්වන්නේ S3 කියලා විතින් බ්‍රැකට් තියෙන වරහන් ඇතුලේ. ඒකෙත් නිදර්ශක අංකය අපි R1 R2 R3 කියලා කියන්නේ 100ක් කහ පාට වූ ඵල වලින් R1 R2 R3 කියලා නිදර්ශක තුනක් අරගෙන තියෙනවා. රයිට්. ඊට පස්සේ අපිට මෙන්න සංසන්දනය කරන්න පුළුවන්, සඳහන් කරන්න පුළුවන් මාංශල් වර්ණය පොත්තේ වර්ණයත් එක්ක මාංශල් වර්ණය සඳහන් කරන්න පුළුවන් පුතේ එක් නිදර්ශකවල. රයිට්. ඊළඟට බර මේවායි පුතේ අපිට සඳහන් කරන්න පුළුවන් R1 නිදර්ශකය, R2 නිදර්ශකය, R3 නිදර්ශකය. ඊට පස්සේ නේද පුතේ S1 එකේදී, S2 එකේදී R1 R2 R3, S3 එකේදී R1 R2 R3. හරි. මාංශල් වර්ණය බර S1 එකේදී R1 R2 R3 වල බර, S2 එකේදී R1 R2 R3 වල බර, S3 එකේදී R1 R2 R3 වල බර. දිග S1 එකේදී R1 R2 R3 වල දිග, S2 එකේදී R1 R2 R3 වල දිග, S3 එකේදී R1 R2 R3 වල දිග. පළල S1 එකේදී R1 R2 R3 ගේ පළල, S2 එකේදී R1 R2 R3 ගේ පළල, S3 එකේදී R1 R2 R3 ගේ පළල. ඊළඟට මාංශලයේ වර්ණය අපි ඒකේ තුල තියෙන මාංශලයේ වර්ණය පුතේ. පොත්තේ නෙවෙයි මාංශලයේ වර්ණය. කැපුවට පස්සේ අපි ඒකේ මාංශලයේ තියෙනවා. මදේ මාංශලයේ තියෙනවා. මේ මාංශලයේ වර්ණය අහන්න ඊට පස්සේ. මාංශලයේ වර්ණය S1 එකේ R1 R2 R3 මාංශලයේ වර්ණය. ස්ටේජ් 3 එකේදී R1 R2 R3 මාංශලයේ වර්ණය. ස්ටේජ් 3 එකේදී R1 R2 R3 ගේ මාංශලයේ වර්ණය. මම හිතන්නේ පැහැදිලිද දුල පුතාට.
වගුව සටහන් කරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට මේක පරීක්ෂණය සිදු කරලා බලලා වගුව සම්පූර්ණ කිරීමට හැකියාව තියෙනවා. හරි. ඉහත කාණ්ඩ කළ එක් නියදියේ ඵල පහත පරිදි ලේබල් කර ගැනීම. අන්න ලේබල් කරන්න පුළුවන් අපිට. මෙන්න මේ ආකාරයෙන් ලේබල් කරනවා. ඉහත කාණ්ඩය එක් නියදියේ ඵල පහත පරිදි ලේබල් කර ගැනීම. එක් නියදියේ ඵල අපිට ලේබල් කරගන්න වෙනවා පුතේ. ස්ටේජ් 1 එකේ S1 කියලා කියන්නේ මේ ලේබල් අංක S1 R1, S1 R2, S1 R3. හරි. ස්ටේජ් 1 එකේදී පළවෙනි R1 කියන නිදර්ශකය, ස්ටේජ් 1 එකේදී R2 කියන නිදර්ශකය, ස්ටේජ් 1 එකේදී R3 කියන නිදර්ශකය. ඊට පස්සේ ස්ටේජ් 2 එකේදී මේ ස්ටේජ් 2 වලදී නැත්නම් S2 එක ස්ටේජ් 3 කියන්නේ ඒකේදී S2 R1 ගේ ලේබල් අංක, ඒ වගේම S2 R2 ගේ සහ S2 R3 ගේ ලේබල් අංක. රයිට්. මෙන්න පුතේ එහෙනම් ලේබල් අංක ටික මේ තියෙන්නේ. මේක එකක්, මේක එකක්, මේක එකක්. මේ කාගේද? S3 ගේ නැත්නම් ස්ටේජ් 3 ගේ. S3 ගේ බලන්නකෝ. S3 ගේ බලන්නකෝ. S3 ගේ. right. S1 ගේ මෙතන නේද පුතේ? S3 වෙනකොට sample 3 වෙනකොට මෙතන 3 එන්න ඕනේ නේ. වෙනසක් වෙන්න ඕනේ. මේ sample 3 එකනේ. sample 3 එකනේ. sample 3 එකේ R1 R2 R3 නේ. ඒක වෙනස් වෙන්නේ. sample එතකොට මෙතන අපි දාමු කීය දෙන්න ඕනේ sample 2 එක. sample 3 එක stage 3 නේ. stage 3 එකේදීනේ මේ බලන්න S3 වලදී stage 3 වලදී මේකෙදි S1 එකේදී වගේම S2 එකේදීනේ stage 3 වලදී R1 නිදර්ශකය, stage 3 වලදී R1 නිදර්ශකය, stage 3 වලදී R2 නිදර්ශකය, වගේම stage 3 වලදී R3 නිදර්ශකය. ඒක අපි S3 කියලා හදාගත්තා. මොකද stage 3 නේ. stage 3 එකේදී R1 කියන නිදර්ශකය නේද පුතේ? මේ ඉහත කාණ්ඩ කළ එක් නේදී ඵල අපිට ලේබල් කරලා තියෙන පුතේ ඵල ටික මේ ස්ටේජ් 3 එකේදී පුතේ ඒ කියන්නේ 100%ක් ඉදුණු නේද 100%ක් කහ පැහැවුණු ස්ටේජ් 3 එකේ පුතේ ස්ටේජ් 3 එකේදී S3 R1 නිදර්ශකයේ S3 R2 නිදර්ශකයේ සහ S3 R3 නිදර්ශකයේ වශයෙන් අපිට මේ ආකාරයට පෙන්ලා දෙන්න පුළුවන්. හරි. බලන්න. සෑම ඵලයකම දිග පළල හා බර සටහන් කර එක් පරිණත අවස්ථාවේ ඇති පළවල දිග පළල සහ බරෙහි සාමාන්‍ය අගය ගණනය කරන්න කියනවා. ඇවරේජ් එක ගණනය කරන්න කියනවා. මොකද කරන්න කියන්නේ? සෑම ඵලයකම දිග එයාලගේ පළල රයිට් රුට් එකක් ගත්තාම ඒකේ දිග ඒ වගේම පළල දිග පළල රයිට් දිග පළලනේ සෑම ඵලයකම දිග පළල ඒ වගේම weight එක බර සටහන් කරගෙන එක් පරිණත අවස්ථාවේ ඇති එක් පරිණත අවස්ථාවේ ඇති පළවල දිග පළල සහ බරෙහි සාමාන්‍ය අගය ගණනය කරන්න. ඇවරේජ් එක ගන්න. සෑම ඵලයකම පොත්තේ පැහැය මම්සල් වර්ණ සටහන සමග සසඳලා අන්න බලන්න. හැම පොත්තකම පැහැය සෑම ඵලයකම හැම ගෙඩියකම හැම ඵලයකම පොත්තේ පැහැය අපි අර මන්සල් වර්ණ සටහන අතේ තියාගෙන මන්සල් වර්ණ සටහනත් එක්ක අපිට මේ සංසන්දනය කරන්න පුළුවන්. මන්සල් වර්ණ සටහනත් සමග සසඳා නිදර්ශකයේ වර්ණයේ වගුවේ අදාළ ස්ථානයේ සටහන් කිරීම. නිදර්ශකයේ වර්ණය මේ බලන්න. නිදර්ශකයේ වර්ණය අපිට සටහන් කරන්න පුළුවන්. මන්සල් වර්ණ. R1 නිදර්ශකයේ වර්ණය, R2 ගේ වර්ණය, R3 ගේ වර්ණය, stage 3 වලදී R1, 2 වලදී R1 ගේ, R2 ගේ, R3 ගේ, stage 3 එකේදී R1 ගේ, R2 ගේ, R3 ගේ මන්සල් වර්ණ සටහන භාවිතා කරලා පොත්තේ වර්ණය අපිට ඒ වගුව සටහන් කරන්න පුළුවන්. සෑම ඵලයකම මේ අපි ගත්ත පරීක්ෂණයට ගත්ත සෑම ඵලයකම පොත්තේ පැහැය මම්සල් වර්ණ සටහන සමග සසඳා අදාළ නිදර්ශකයේ වර්ණය වගුවේ අදාළ ස්ථානයේ සටහන් කරන්න. රයිට්. ඊයත පළතුරු නිදර්ශකයේ දැඩි බව, ඒ වගේම බ්‍රික්ස් අගය, pH අගය සහ ආම්ලිකතාව සෙවීම සඳහා පරීක්ෂණ යොදා ගන්න පුළුවන්. සෙවීමේ පරීක්ෂණ සඳහාද යොදා ගන්න පුළුවන්.
මේ පළතුරු නිදර්ශකයේ දැඩි බව අපිට මේකේ තවත් කරන්න පුළුවන් පරීක්ෂණ ටිකක් කියන්නේ. පළතුරු නිදර්ශකයේ hardness එක දැඩි බව, එයාගේ bricks අගේ starch ප්‍රමාණය, CD ප්‍රමාණය තමයි bricks අගේ bricks meter එක භාවිත කරලා අපි ඒක හොයන්නේ. එයාගේ pH අගේ, ඒ වගේම ආම්ලිකතාව සෙවීමේ පරීක්ෂණ සඳහා යොදා ගන්න පුළුවන් මේ. right? හරි. එහෙනම් පැහැදිලි. පොත්තේ වර්ණයේ නිරීක්ෂණයට පසු දැඩි බව පරීක්ෂණයට යොදා ගන්න ඕනේ පුතේ. පොත්තේ වර්ණය නිරීක්ෂණය කරාට පස්සේ මේ හાર્ඩ් එක පොත්තේ වර්ණය නිරීක්ෂණය කිරීමෙන් පසු දැඩි බව පරීක්ෂණයට යොදා ගත යුතු අතර ඉන්පසු ඵලයේ පළුවක් කපා මාංශලයේ වර්ණය මාංශල් වර්ණ සටහන මගින් පරීක්ෂා කරලා සටහන් කිරීම. මාංශලයේ වර්ණයත් එහෙමයි. ඒවනේ එහෙනම් පැපොල් ගෙඩියෙන් හරි අඹ ගෙඩියෙන් හරි පළුවක් කපලා අපි පළුවක් කපලා ගන්නවා. හරි? මොකද කරන්නේ? පළුවක් කපලා අරගෙන හරි ඉන්පසු ඵලයේ පළුවක් කපා මාංශලයේ වර්ණය මාංශල් වර්ණ සටහන සමග පරීක්ෂා කරලා සටහන් කරන්න පුළුවන්. මාංශලයේ වර්ණය මාංශල් වර්ණ සටහනත් එක්ක පරීක්ෂා කරලා බලලා අපිට සටහන් කරන්න පුළුවන්. සෑම ඵලයකම පොත්තේ වර්ණය හා මාංශලයේ වර්ණය ඡායාරූපයට ගැනීමෙන් හැම පොත්තකම හරි සෑම ඵලයකම පොත්තේ හැම ඵලයකම පොත්තේ වර්ණය වගේම මම්සල් වර්ණයේ ඡායාරූපයට ගැනීමෙන් මම්සල් වර්ණයේ ඡායාරූපයට ගැනීමෙන් පුතේ පසු ඒවායේ වර්ණ තීව්‍රතා අණුව අනුපිළිවෙලින් සකස් කර පරිණත දර්ශ ගොඩනැගීම. අන්න බලන්න මොකද කරන්නේ? හැම ඵලයකම පොත්තේ වර්ණයයි ඒ වගේම යාගේ මාංශලයේ වර්ණයයි ඡායාරූපයකට ගැනීමෙන් පස්සේ ඒවායේ වර්ණ තීව්‍රතාවයේ අණුව අපිට අනුපිළිවෙලින් සකස් කරලා පරිණත දර්ශක ගොඩනගන්න පුළුවන්. අනුපිළිවෙලින් සකස් කර පරිණත දර්ශක ගොඩනැගීම. හරි. මෙන්න ලබාගත් දත්ත වගුගත කරලා පරිණත දර්ශකයක් සකස් කරන අවස්ථාව. බලන්න. ලබාගත් දත්ත වගුගත කරලා මේ මැචුරිටි ඉන්ඩෙක්ස් එකක් සකස් කර ගැනීම සිදු කරන ආකාරය මේ බලන්න. PVSෙන් බලලා. S1 කොළ පැහැ 100යි. S2 කහ පැහැ 50යි. S1 එකේදී S3 එකේදී කහ පැහැ 100යි. පොත්තේ වර්ණයේ සාමාන්‍ය අගය දාන්න පුළුවන්. S1 වලදී පොත්තේ වර්ණයේ සාමාන්‍ය අගය S2 වලදී පොත්තේ වර්ගයේ සාමාන්‍ය අගය S3 වලදී මාංශලයේ වර්ණයේ සාමාන්‍ය අගය S1 වලදී මාංශලයේ වර්ණයේ සාමාන්‍ය අගය S2 වලදී මාංශලයේ වර්ණයේ සාමාන්‍ය අගය S3 වලදී යොදන්න පුළුවන්. බරේ සමාන අගයන් හරි ඒ වගේම දිගෙහි සමාන අගයන් ඒ වගේම පළලෙහි සමාන අගයන් මේ ආකාරයට සටහන් කරන්න පුළුවන් දරුවෝ. අපි යනවා හાર્ඩ්නස් එක ගැන කතා කරන්න, දැඩි බව ගැන කතා කරන්න යනවා. හොඳයි දරුවනේ. රයිට් අපි බලමු එතකොට B කොටසට යන් අපි එකේ දැඩි බව බලන්න යන්නේ. දැඩි බව. රයිට්. හරි. ෆර්ම්නස්. දැඩි බව. දැඩි බව වගින් කොහොමද පරිණත බව නිර්ණය කරන්න කියන එක අපි කතා කරන්න යන්නේ. රයිට්. ටෙක්ස්ටමීටර් එකක් පුතේ ටෙක්ස්ටමීටර් එකක් නැත්නම් දැඩි බව පරීක්ෂා කිරීම සඳහා ෆර්ම්නස් ටෙස්ට් එකක් පුතේ ටෙස්ට් එකක් පොත්තේ වර්ණයේ අසුරින් පුතේ අපි පරිණත දර්ශකයේ සැකසීමේදී හරි විශේෂයෙන්ම මේ පරීක්ෂණයට නැත්නම් අංක A පරීක්ෂණයට යොදාගත් පළතුරු නිදර්ශකයෙම යොදා ගන්න පුළුවන්. අඹ මතකද? පැපොල් කෙසෙල්. හරි. එහෙනම් දැඩි බව මගින් පරිණත බව නිර්ණය කරන්න යන්නේ. පළතුරු වල දැඩි බව මගින් අපි පරිණත බව නිරීක්ෂණය කරන්න යන්නේ. නිර්ණය කරන්න යන්නේ. අවශ්‍ය උපකරණ තමයි පුතේ අපිට ෆර්ම්නස් ටෙස්ට් එක තියෙනවා පුතේ. නැත්නම් අපි එකට කියනවා ටෙක්ස්ටමීටර් එක. මතක තියාගන්න පුතේ මෙන්න අඳුර ගන්න ෆර්ම්නස් ටෙස්ට් එක නැත්නම් ටෙක්ස්ටමීටර් එකේ මේ ටෙක්ස්ටමීටර් එක දැක්කොත් අඳුර ගන්න ඕනේ පුතේ මේක තියෙන්නේ මොකද්ද මේ උපකරණයෙන් මොකද්ද කරන්නේ? මොකද්ද මේ උපකරණයේ නම? උපකරණයේ භාවිතයෙන් සිදු කරන්නේ කොහොමද කියන එක බලා ගන්න පුතේ. ඉතින් මේ ටෙක්ස්ටමීටර් එක භාවිතා කරලා අපිට පුළුවන් පළතුරු වල දැඩි බව නිර්ණය කරන්න පුළුවන් පුතේ. විශේෂයෙන්ම අපිට ෆර්ම්නස් එක අපිට කියන්න පුළුවන්. අවශ්‍ය උපකරණ තමයි අපිට මේකට පුතේ බලන්නකෝ ෆර්ම්නස් ටෙස්ට් එක සහ ටෙක්ස්ටමීටර් එක නැත්නම් මේකට ටෙස්ටමීටර් එක කියලා කියනවා පුතේ අපිට. පොත්තේ වර්ණයේ ඇසුරින් පුතේ පොත්තේ වර්ණයේ පළතුරේ පොත්තේ වර්ණයේ නේ ෆෘට් එකේ පොත්තේ වර්ණයේ ඇසුරින් අපිට පරිණත දර්ශක සකස් කරනකොට පුතේ අපිට විශේෂයෙන්ම අපිට මේ පොත්තේ වර්ණයේ ඇසුරින් පරිණත දර්ශක සෑදීමේදී යොදාගත්ත
මේ නිදර්ශකම යොදා ගන්න පුළුවන් කියන එකයි මෙතනින් කියන්නේ. මේ දැඩි බව මගින් අපිට පරණ දර්ශක සකස් කර ගැනීමට අවශ්‍ය ක්‍රියාවලිය සඳහා අපිට විශේෂයෙන්ම අපි පොත්තේ වර්ණය පරීක්ෂා කිරීම සඳහා යොදාගත්ත පළතුරු නිදර්ශකම යොදා ගන්න පුළුවන් කියලා මෙතන කියන්නේ. ඒකයි පුතේ. පොත්තේ වර්ණයේ ඇසුරින් පරණ දර්ශක සෑදීමේදී පරීක්ෂණයට නැත්නම් අංක A සිම්පල් A පරීක්ෂණයට යොදාගත් පළතුරු නිදර්ශකම යොදා ගන්න පුළුවන් පුතේ. පිහියක් අවශ්‍ය වෙනවා. පිහියක් අවශ්‍ය වෙනවා මේකට. මේන් තියෙනවා පුතේ මේ ටෙස්ට් එකට අපි කියන්නේ මොකද්ද පුතේ? ෆර්ම්නස් ටෙස්ටර් එක. රයිට්? ෆර්ම්නස් ටෙස්ටර්. හරි. මේ බලන්න ක්‍රමවේදය. පොත්තේ වර්ණයේ ඇසුරින් පරණ දර්ශක සකස් කිරීමට යොදාගත් නිදර්ශකම මේ පරීක්ෂණයටත් යොදා ගන්න පුළුවන්. හරි. ඔබට මතකද නිදර්ශක අඹ, පැපොල්, කෙසෙල් වගේ නිදර්ශක ඒවම යොදා ගන්න පුළුවන් කියලා මෙතන කියන්නේ. ඒ වගේම පුතේ මේකේ මේ ෆර්ම්නස් ටෙස්ට් එකේ උපකරණ භාවිතයෙන් අපිට මේ නිදර්ශකවල නැත්නම් පළතුරුවල අපි යොදා ගන්න නියැදිවල දැඩි බව පරීක්ෂා කරන්න පුළුවන් පුතේ. සියලුම පළවල දැඩි බව නිරීක්ෂා කිරීමට විශේෂයෙන්ම ඵලයේ එකම ස්ථානයේ තෝරා ගැනීම සුදුසුයි. බලන්න. ඵලයේ එකම ස්ථානයේ තෝරා ගැනීම සුදුසුයි බලන්න. රයිට්. එක් එක් නිදර්ශකයේ දැඩි බව සඳහා ලැබෙන අගයන් පුතේ සටහන් කිරීමට අපිට වගුව ආධාර කරගන්න කියනවා. රයිට්. මේ උපකරණේ භාවිතා කරලා තමයි මේ බලන්න මේ කොටසින් මේ පොත්ත මෙතන ඉවත් කළා. රයිට්. මේක ඇතුළු කිරීම සිද්ධ කරනවා. රයිට්. හරි. හොඳයි. ඒ අනුව එක් එක් නිදර්ශකයේ දැඩි බව පුතේ මේ බලන්න මේ උපකරණේ තියෙනවා මීටරේ තියෙනවා. දැඩි බව සඳහා ලැබෙන අගයන් සටහන් කිරීමට අපිට වගුවකුත් භාවිතා කරන්න කියනවා. බලමු අපි වගුවේ විස්තරය. මෙන්න පරණත අවස්ථාව ස්ටේජ් 1 එකේදී, පරණත අවස්ථාව ස්ටේජ් 2 එකේදී, පරණත අවස්ථාව ස්ටේජ් 3 එකේදී අපිට අර පොත්තේ පැහැ නිරීක්ෂණය කිරීම සඳහා ගත්ත නිර්ණය කිරීම සඳහා ගත්ත නිදර්ශකම යොදා ගන්න කියලා තියෙනවා. එතකොට හරි. නිදර්ශකාංක 1 රයිට්. නිදර්ශකාංක 1 නැත්නම් නිදර්ශකාංකයේ දැඩිතා අගය තියෙනවා. දැඩිතා අගයන්ගේ මධ්‍යන අගය නැත්නම් ඇවරේජ් එක. හරි. පළවෙනි අංකය ඔය ඔබට මතයක ඇති 150ක් 100ක් අමුනේ 100ක් කොළ පාට නේ. ඔබට මතකද අපි ඒක මෙතනින් දාමු නේ. 100ක් කොළ මතකද ඔබට. ඊට පස්සේ ස්ටේජ් 2 එකේදී 150ක් කොළ 150ක් කහ. ස්ටේජ් 3 එකේදී 100ක් කහ. මතකද ඒවා? එහෙනම් පළවෙනි ස්ටේජ් එකේදී පළවෙනි පරණත අවස්ථාවේදී කියන්නේ 100ක් කොළ පාට අවස්ථාව මේ පළතුරු වල පළවෙනි අවස්ථාව පළවෙනි පරණත අවස්ථාව අපි ඒක S1 ස්ටේජ් 1 කියලා කියනවා. මෙන්න නිදර්ශක තුනක් S1 R1 S1 R2 සහ S1 R3 කියන නිදර්ශක තුන. හරි. මෙන්න ඒවායේ දැඩිතා අගයන් පුතේ උපකරණයෙන් පරීක්ෂණය කරාට පස්සේ මෙන්න ඒ වගේ දැඩිතා අගයන් ටික බලන්න පුතේ මේ තියෙන්නේ. ඒවායේ දැඩිතා අගයන් S1 R1 ගේ x1 S1 R2 ගේ වෙනත් පැනක් ගමු අපි. S1 R1 ගේ x1 S1 R2 ගේ x2 x1 S1 R3 ගේ x3 S2 R1 ගේ y1 ඒ වගේම S2 R2 ගේ y2 S2 R3 ගේ y3 S3 වලට ගියපහම ස්ටේජ් 3 වලට ගියපහම S3 R1 ගේ Z1 S3 R2 ගේ Z2 S3 R3 ගේ Z3 ඊට පස්සේ මෙන්න ඒගොල්ලෝගේ දැඩිතා අගයන් වල මධ්‍යයන් අගය ඒ කියන්නේ අපි දන්නවා මේ SR1 SR2 SR3 කියන නිදර්ශක තුනේ දැඩිතා අගයේ මධ්‍යයන් අගයන් තමයි පුතේ x1 x2 x3 මේ බලන්නකෝ ඒක බෙදෙනවා තුනෙන් මේ බලන්න s1 ධන s1 ධන x1 ධන x2 ධන x3 බෙදීම 3යි. ඒකෙන් අපිට දැඩිතා අගයේ මධ්‍යයන් අගය ගණනය කරන්න පුළුවන්. ඊට පස්සේ ස්ටේජ් 2 අවස්ථාවේ නිදර්ශක තුන තමයි S2R1 S2R2 S2R3. එතකොට ඒගොල්ලොන්ගේ දැඩිතා අගයන් ගත්තාම S2R1 ගේ y1 S2R2 ගේ y2
ඒ වගේ මේ S2R3 ගේ y3 එතකොට y1 y2 y3 over 3 තමයි දැඩිතා අගයන්ගේ මධ්‍යයන්න අගය. y1 ධන y2 ධන y3 බෙදීම 3යි. ඊට පස්සේ අපි වර්ණ 3ක් භාවිතා කරමු නේද දරුවනේ. අපි වර්ණ 3ක් භාවිතා කරමු. මේකට අපි එක වර්ණයක් භාවිතා කරමු මෙහෙම. ඊළඟ අවස්ථාව 50ක් යෙදුණු 50ක් කොළ පාට කහ පාට දෙකට අපි දුඹුරු වර්ණයක් වගේ භාවිතා කරමු. ඒ වගේම 100ක් කහ පාට වෙච්ච එක තමයි අපි එයාගේ දැඩිතාගේ Z1 Z2 Z3 over 3 කියලා දැන් ඒක අපි රතු පාටින් දාමු. ඔන්න S3 අවස්ථාවේ කියන්නේ 100ක් කහ පැහැති අවස්ථාවේ පොත්තේ පැහැය 100ක් කහ පැහැති අවස්ථාවේදී නිදර්ශක අංක අපි අංක කරලා තියෙන්නේ S3R1 S3R2 S3R3 කියලා. එතකොට ඒගොල්ලෝගේ පරීක්ෂා කරපු දැඩිතාවයන් නම් කරලා තියෙනවා Z1 Z2 Z3 කියලා. අපිට දැඩිතා අගේ මධ්‍යයන් අගේ ගන්න ඕනේ අවස්ථා තුනකදී අරන් තියෙනවා Z1 Z2 Z3 කියලා. එහෙනම් මධ්‍යයන් අගේ ගන්න කොහොමද? මේ අගයන් තුනම එකට එකතු කරලා තුනෙන් බෙදන්න ඕනේ. ඒ කියන්නේ Z1 Z2 Z3 over 3 තුනෙන් බෙදලා තමයි අපිට එතන දැඩිතා අගයන්ගේ මධ්‍යයන් අගය පිළිතුර ගන්න වෙන්නේ. රයිට්. හරි. නිගමනය. බලන්න මේ නිදර්ශකවල ලබාගත් දෘಢතා අගයන් පුතේ රයිට් අපි මේ ඉහත දින ලද සැකස්මට අනුව සකසන ලද වගුවේ සකස් කරලා එක් පරිණත අවස්ථාවට අදාළ නිදර්ශක තෙනේ දෘಢතා අගයන්ගේ මධ්‍යයන්නේ අරගෙන පුතේ මේ භෝග සඳහා පරිණත දර්ශකයක් ගොඩනගන්න පුළුවන් අපිට. මොකද්ද කියන්නේ? නිදර්ශකවල ලබාගත් දෘಢතා අගයන් ඉහතින් දෙන ලද සැකස්මට අනුව සකසන ලද වගුවක සටහන් කරලා පුතේ එක් පරිණත අවස්ථාවට අදාළ නිදර්ශක තුනේ දෘಢතා අගයන්ගේ මධ්‍යයන්නේ අරගෙන ඉහත භෝගය සඳහා පරිණත දර්ශකයක් ගොඩනැගීම සිදු කරනවා. භෝගය සඳහා පරිණත දර්ශකයක් ගොඩනැගීම සිදු කරනවා. මම හිතන්නේ ඉතාමත්ම පැහැදිලි දුවල පුතාලට. රයිට්. අපි යනවා C කොටසට පුතේ. බ්‍රික්ස් අගේ මගින් පරිණත බව නිර්ණය කිරීම රෙෆ්‍රැක්ටෝමීටරය භාවිතා කරලා බ්‍රික්ස් අගේ විදියට අපි ස්ටාර්ච් ප්‍රමාණය සීනි ප්‍රමාණයයි පුතේ මනින් ඒ ආහාරයේ ස්ටාර්ච් නැත්නම් සීනි නැත්නම් අපි කියනවා මොනවද බ්‍රික්ස් අගේ නැත්නම් අපි කියනවා ස්ටාර්ච් ප්‍රමාණය නේද පුතේ සීනි ප්‍රමාණය ස්ටාර්ච් ප්‍රමාණය මනින්නේ පුතේ මේකෙදි සීනි ප්‍රමාණය විශේෂයෙන්ම බ්‍රික්ස් අගේ මගින් පරිණත බව නිර්ණය කිරීමට අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය විදියට පුතේ අපිට කලින් කතා කරපු ඒ කියපු එකේ ගත්ත යටතේ සකස් කළ කාර්ය පරිශ්‍රය සහ එම නියදි ටිකම හොඳයි පුතේ යොදා ගන්න පුළුවන්. බ්‍රික්ස් මීටරයක් රෙෆ්‍රැක්ටෝමීටර එකක් අවශ්‍ය වෙනවා පුතේ. කුඩා වංගෙඩියක් හෝ ඇඹරුම් යන්ත්‍රයක් නැත්නම් බ්ලෙන්ඩර් එකක් අවශ්‍යයි. බ්ලෙන්ඩ් එකක් අවශ්‍යයි. කුඩා සිදුරු සහිත පෙරණයක් හෝ සියුම් සිදුරු සහිත මස්ලින් රෙදි කඩක් පුතේ. කුඩා සිදුරු සහිත පෙරණයක් හොඳයි පුතේ. කුඩා චූටි සිදුරු සහිත පෙරණයක් හෝ එහෙම නැත්නම් අපිට සියුම් සිදුරු සහිත මස්ලින් රෙදි කඩක් ප්‍රමාණවත් වෙනවා. මේ බලන්න එතකොට 100යි මිලිලීටර් බීකරයක් පුතේ විද්‍යාගාරයේ තියෙන 100යි මිලිලීටර් බීකරයක් බින්දු දමනය ඩ්‍රොපර් එකක් පුතේ ඩ්‍රොපර් දෙකක් බින්දු දමන දෙකක් අර ඩ්‍රොප් වයිස් අපි දාන්නේ ප්‍රතිකාරක බෝතල් වලින් අරගෙන මෙහෙම ප්‍රතිකාරක මෙහෙම ඩ්‍රොප් එක අරගෙන මෙහෙම ඩ්‍රොප් එක දාන්නේ පොඩි ළමයිට බෙහෙත් දෙන්නත් මේක ගන්නේ ඩ්‍රොපර් එක ඩ්‍රොප් එක දාන්නේ බින්දු දමනය ඩ්‍රොපර් දෙකක් බින්දු දමන දෙකක් එළවලු කපන ලෑල්ලක් පුතේ කටින් බෝඩ් එකක් ඕනේ පිහියක් පුනීලයක් ආසුතු ජලයේ බෝතලයක් පුතේ දිස්ටුල් වලට බෝතලයක් වීදුරු කූරක් හෝ හැන්දක් ග්ලාස් රෝඩ් එකක් නැත්තම් හැන්දක් මුහුණ පිසි දැමීමට යොදා ගන්නා ටිෂු කඩදාසි අවශ්‍ය වෙනවා. මුහුණ පිසි දැමීමට යොදා ගන්නා ටිෂු කඩදාසි අවශ්‍ය වෙනවා. හරි. අපි ක්‍රමවේදයට යම් පුතේ බ්‍රික්ස් මීටරයේ මුලින්ම ක්‍රමාංකනය කරන්න ඕනේ පුතේ. රෙෆ්‍රැක්ටෝමීටර එක මුලින්ම කැලිබ්‍රේට් කරන්න ඕනේ පුතේ ක්‍රමාංකනය කරන්න ඕනේ. මුලින්ම බ්‍රික්ස් මීටරයේ ක්‍රමාංකනය සඳහා අපිට කියනවා පහත් සඳහන් ක්‍රියාවලිය අනුගමනය කරන්න කියලා. අපි බලමු මුලින්ම බ්‍රික්ස් මීටරේ කොහොමද ක්‍රමාංකනය කරගන්නේ කියලා පුතේ. කැලිබ්‍රේට් කරගන්නේ කොහොමද කියලා බලමු පුතේ. මේ මිනුම් කටයුතු සිදු කරන්න බ්‍රික්ස් මීටරේ ඉස්සෙල්ලා බලන්න පුතේ.
ආසුත ජලය නැත්තම් ඩිස්ටිල් වෝටර් 0.3ක් පමණ පුතේ ඩ්‍රොපර් එකකට අරගෙන බිඳු දමනයක් මගින් බ්‍රික්ස් මීටරයේ මිනුම් ප්‍රිස්මේ මතට දාලා ප්‍රතිදීප්ත වැස්මෙන් එකේ තියෙන ප්‍රතිදීප්ත විස්මෙන් වහලා අපි උපනෙත තියලා බ්‍රික්ස් මීටරයේ උපනෙත අපේ ඇහැ තියෙන තැනට මේක තියලා අපි උපනෙත තියලා පුතේ මේ උපකරණයෙන් බ්‍රික්ස් මීටරයේ මිනුම් පෘෂ්ඨය මත දාලා ප්‍රතිදීප්ත වැස්මෙන් වහලා පුතේ රයිට් අපි උපනෙතින් නිරීක්ෂණය කිරීම දර්ශනය පැහැදිලි කර ගැනීමට උපනෙත සීරු මාරු කරන්න පුළුවන් අපිට. හරි දර්ශනය පැහැදිලි කර ගැනීමට පුතේ උපනෙත සීරු මාරු කරගන්න පුළුවන්. ඒ වගේම උපකරණේ දර්ශන තලය තුල නිල් හා සුදු වර්ණ හරිද වෙන්වන සීමාව පුතේ අපි ශූන්‍ය බිඳුවට පැමිණ නොමැති නම් ක්‍රමාංකන ස්කෘප්ව කරකවල ඒ අපිට බිඳුවට ගෙන යන්න පුළුවන්. අන්න බලන්න ඉස්සෙල්ලාම මොකද කරන්නේ? ආසෝ ජලයේ බිඳු දෙකක් විතර ඩ්‍රොපර් බිඳු දමනයකින් මගින් බ්‍රික්ස් මීටරයේ මිනුම් ප්‍රිස්මයට බ්‍රික්ස් මීටරයේ තියෙන මිනුම් ප්‍රිස්මයේ මත දාලා ප්‍රතිදීප්ත වැස්මෙන් වහලා පුතේ උපනෙතින් නිරීක්ෂණය කිරීම. ඒ අපේ ඇස තියලා බලන තැන උපනෙතින් නිරීක්ෂණය කරලා බලන්න ඕනේ. අපිට දර්ශනීය පැහැදිලි කර ගැනීමට උපනෙත සීරු මාරු කර ගන්න වෙනවා. හරි ඊළඟට උපකරණයේ දර්ශන තලය තුල නිල් හා සුදු වර්ණ හරිද වෙන්වන සීමාව තමයි පුතේ ශූන්‍යයට නැත්තම් බිඳුවට පැමිණ නොමැති නම් ක්‍රමාංකනයේ ස්කෘප්ව කරකවල ඒ බිඳුවට රැගෙන එන්න ඕනේ. වර්ණ දෙක වෙන්වන සීමාව බිඳුවට පැමිණි පසු ප්‍රතිදීප්ත වැස්ම ඔසවා මෘදු තිසු කඩදාසියකින් ප්‍රිස්මය හා වැස්ම පිස දැමීම සිදු කරන්න ඕනේ. මොකද පුතේ කරන්න කියන්නේ? වර්ණ දෙක වෙන්වන සීමාව බිඳුවට පැමිණි පසු පුතේ ප්‍රතිදීප්ත වැස්ම ඔසවලා මෘදු තිසු කඩදාසියකින් ප්‍රිස්මය හා ඒ වැස්ම පිහ දැමීම සිදු කරන්න ඕනේ. රයිට්? හරි. ඒ වගේම ඒ කටයුතු ටික ඒ ආකාරයට පුතේ සිදු කරන්නේ අපි මේ බ්‍රික්ස් මීටරයේ ක්‍රමාංකනය කරන ආකාරය ගැනයි කතා කරන්නේ. මුලින්ම අපි ආසුත් ජලයේ බිඳු 2-3ක් පමණ ඩ්‍රොපර් එකක් භාවිතා කරලා බිඳු දමනයක් භාවිතා කරලා ඩ්‍රොපර් එකකින් කොහාටද දැම්මේ? අපි බ්‍රික්ස් මීටරයේ මිනුම් පෘෂ්ඨය මත දාලා බ්‍රික්ස් මීටරයේ මිනුම් පෘෂ්ඨය මත දාලා පුතේ නිරීක්ෂණය කරනවා. දර්ශනය පැහැදිලි කර ගැනීමට අපිට උපනිත සීරු මාරු කරගන්න පුළුවන් අපේ ඇහැ ගාව තියෙන රයිට් උපකරණයේ දර්ශන තලය තුල නිල් හා සුදු වර්ණය වෙන්වන සීමාව පුතේ ශූන්‍යයට පැමිණ නොමැති නම් බිඳුවට ඇවිල්ලා නැත්තම් පුතේ අපි කියනවා ක්‍රමාංකන ස්කෘප්ව කරකලා එක බිඳුවට අරගෙන ඉන්න කියලා පුතේ. වර්ණ දෙක වෙන්වන සීමාව බිඳුවට පැමිණි පසු ප්‍රතිදීප්ත වැස්ම ඔසවලා මොකද කියන්නේ පුතේ වර්ණ දෙක වෙන්වන සීමාව බිඳුවට ආවට පස්සේ අපිට කියනවා ප්‍රතිදීප්ත වැස්ම මේ වැස්ම ඔසවලා මෘදු තිසු කඩදාසියකින් ප්‍රිස්මය හා වැස්ම පිස දැමීම. රයිට් මෘදු තිසු කඩදාසියකින් අපිට ප්‍රිස්මය හා වැස්ම පිහ දැමීම සිදු කරන්න ඕනේ. රයිට් මෙන්න තියෙනවා. මෙන්න බ්‍රික්ස් මීටරයේ රෙෆ්‍රැක්ටෝමීටර එක මේ තියෙන රෙෆ්‍රැක්ටෝමීටර එක නැත්නම් බ්‍රික්ස් මීටර එක මේ තියෙන බ්‍රික්ස් අගයන් මේ බලන්න පුතේ. මේ තියෙන රෙෆ්‍රැක්ටෝමීටර එක ඔබ විද්‍යාගාරයේ දැකලාද මේක රෙෆ්‍රැක්ටෝමීටර එක බ්‍රික්ස් මීටර එක කියලාත් කියනවා මේකට බ්‍රික්ස් මීටර එක කියලාත් කියනවා. බ්‍රික්ස් අගය නිර්ණය කිරීමට නියැදි සැකසීමටයි යන්නේ පුතේ අපි. බ්‍රික්ස් අගය නිර්ණය කිරීමට අපි නියැදි සැකසීමටයි යන්නේ. මොකද පුතේ බ්‍රික්ස් අගය නිර්ණය කිරීමට අපි නියැදි සකස් කරන්නයි යන්නේ. අඹ ගස් ලැබු අන්නාසි වල දික් අතට තීරුවක් කපා ගැනීම කෙසෙල් නම් ගෙඩියේ මැද කොටස කපා ගැනීම මේ සදා මේ රූපය ආධාර කරගන්න පුළුවන්. මේ බලන්නකො මේ බලන්න කෙසෙල් වල හරියටම මේ දෙපැත්තේ මෙතනින් කපලා මැද කෑල්ල අරන් තියෙන්නේ. මේ බලන්න මේකෙත් මැද කෑල්ලක් අරන් තියෙන්නේ. මැද කැබැල්ලක් අරන් තියෙන්නේ කපලා බලන්නකො. අඹ මේ බලන්න මේ විලාට් අඹ ගෙඩියක් වගේ පේන්නේ. ඔය විලාට් අඹ ගෙඩියක්. විලාට් අඹ ගෙඩියක් මේ කෙසෙල් ගෙඩියක්. කැවෙන්ඩිෂ් වර්ගයේ කෙසෙල් ගෙඩියක් වගේ පේන්නේ. අඹ ගස් ලැබු අන්නාසි වල දික් අතට තීරුවක් කපා ගැනීම. දික් අතට තීරුවක් කපා ගැනීම. මේක බලලා තියෙන දික් අතට තීරුවක් කපා ගැනීම. කෙසෙල් වල නම් ගෙඩියේ මැද කොටස කපා ගැනීම. කෙසෙල් වල නම් මේ පළතුරු වල අඹ වල වගේ දික් අතට තීරුවක් කපා ගත්තා. කෙසෙල් වල නම් ගෙඩියේ මැද කොටස කපා ගන්න කියනවා. මේ කෙසෙල් වල නම් හරියටම මැදින් ගෙඩියේ මැද කොටසයි කපාගෙන තියෙන දෙපැත්ත කෑල්ල දෙක අයින් කරලා මැද කොටසයි කපා ගන්න. මේ සදා පහත රූප සටහන ආධාර කරගන්න කියලා අපි බැලුවේ ඒක. කපාගත්ත තීරු වල පොත්ත ඉවත් කරලා කුඩා කෑලි වලට කපා ගන්න ඕනේ පුතේ. පොත්ත ඉවත් කරලා කුඩා කෑලි වලට කපා ගන්න. කපාගත් කුඩා කැබලි බ්ලෙන්ඩර් එක හෝ කුඩා වංගෙ ටික දමා අඹරා පල්පයක් සකස් කිරීම. හරි. පල්පය පෙරණයකින් හෝ රෙදි කඩකින් පෙරා යුෂ නියදියක් සකස් කර ගැනීම.
මොකද කරන්නේ මේ පල්පය පෙරණ එකකින් එහෙම නැත්නම් රෙදි කඩකින් පෙරලා අපි යුෂ නියදියක් සකස් කරගන්නවා. ඊට ආකාරයට එක් එක් ඵල සඳහා වෙන වෙනම යුෂ නියදි සකස් කර ගැනීම. රයිට්. හරිනේ. අපි යමු පාඨාංක ලබා ගැනීමට පුතේ. බ්‍රික්ස් අගේ පරීක්ෂා කිරීමට කලින් පුතේ හැම නියදියකම වීදුරු කූරකින් මිශ්‍ර කරලා හැම නියදියක්ම නිදර්ශකයක්ම පුතේ අපි බ්‍රික්ස් අගේ පරීක්ෂා කිරීමට කලින් හැම නියදියක්ම ග්ලාස් රොඩ් එකකින් විද්‍යාගාරයේ තියෙන වීදුරු කූරකින් ග්ලාස් රොඩ් එකකින් පුතේ මිශ්‍ර කරලා ඩ්‍රොපර් එක ආධාරයෙන් පුතේ යුෂ බිඳු 2-3ක් පමණ තමයි මේකේ බ්‍රික්ස් මීටරයේ ප්‍රිස්මී මතට දාලා වායු බුබුළු නොපිහිනසේ ප්‍රිස්මී වැස්මෙන් වහලා තමයි පුතේ පාඨාංක ලබා ගන්න. එහෙනම් පාඨාංක කියවීමට පෙර අපිට බලන්න පහත රූප සටහන නිදර්ශකයක් ලෙස යොදා ගන්න කියනවා. මේන්න බලන්න. පාඨාංක ලබා ගන්නා සෑම අවස්ථාවකදීම පසුව බ්‍රික්ස් මීටරයේ ආසුද ජලයෙන් හොදලා පිරිසිදු කරන්න ඕනේ. බ්‍රික්ස් මීටරයේ ආසුද ජලයෙන් පිරිසිදු කරලා අපිට විශේෂයෙන්ම සෝදලා පිසදැවීම සිදු කරන්න ඕනේ. හරි. නිගමනය තමයි පුතේ මේකෙදී අපි ලබා ගන්නා පාඨාංක පහත ආකාරයේ වගුවකට ඇතුළු කර එක් එක් පරිණතිය වූ ඵලයන් තුනේම බ්‍රික්ස් අගය සොයා එම අගයන් තුනේම මධ්‍යයන්නේ වගුවට ඇතුළු කිරීම ඒ සඳහා පහත දැක්වෙන ආදර්ශ වගුව යොදා ගන්න කියලා. මොකද කියන්නේ අපිට මේ ලබාගත් පාඨාංක පහත ආකාරයේ වගුවකට ඇතුළු කරන්නලු එක් එක් පරිණතියේ වූ ඵලයන් තුනේම එක් එක් පරිණතියේ තිබ්බ ඵලයන් තුනේම හරිද? නිදර්ශක තුනේම බ්‍රික්ස් අගයන් හොයාගෙන බ්‍රික්ස් වැලියු එක හොයාගෙන ඒ අගයන් තුනේ මධ්‍යයන්නේ ඇවරේජ් එක පුතේ ඒ අගයන් තුන නේද පුතේ තුනෙන් බෙදලා ඒ ලැබිච්ච අගේ මධ්‍යයන්නේ වගුවට ඇතුළත් කිරීම ඒ සඳහා පහත දැක්වෙන ආදර්ශ වගුව අපිට යොදා ගන්න පුළුවන් කියන බලමු මොකද්ද මේ ආදර්ශ වගුව කියන්නේ. මෙන්න තියෙනවා ආදර්ශ වගුව. මෙන්න පරිණත අවස්ථාව S1 පියවර 1 ස්ටෙප් 1 ස්ටෙප් 2 ස්ටෙප් 3. හරි. මෙන්න අපි විශේෂයෙන්ම පරිණත අවස්ථාව නිදර්ශක අංකයේ දැඩිතාවයන් මොකද දැඩිතා අගේ මධ්‍යන අගේ වගේ යොදාගත්තේ බලන්න යොදාගත්තේ. අන්න ඒ ආකාරයට මේ වගේ ආදර්ශ වගුවක් යොදාගෙන අපිට මේ ආකාරයට පරිණත අවස්ථාව S1 අවස්ථාව S2 S3 අවස්ථාව මේ නිදර්ශක අංක ටික මේ නිදර්ශක අංක ටික පුතේ නිදර්ශක අංක ටික දැඩිතාවය ගියන් ඒ වගේම අපිට මේ අනුව මේකට අදාළ ගියන් ආදේශ කරන්න පුළුවන් පුතේ රෙෆ්‍රැක්ටර් මීටරෙන් අපිට යොදාගන්නේ අපි මොකද්ද අපි කියන්නේ ඒකෙදි රෙෆ්‍රැක්ටර් මීටරේ නැත්නම් අපි බලන්නේ විශේෂයෙන්ම ස්ටාර්ච් ප්‍රමාණය සීනි ප්‍රමාණය බලන්නේ අපි කියනවා බ්‍රික්ස් අගේ මේ විදිහට අපිට මේ දැඩිතාවයන් විදිහට ඒ නිදර්ශකවල බ්‍රික්ස් අගයන් මෙතන සඳහන් කරලා පුතේ ඒ නිෂ්පාදන වල බ්‍රික්ස් අගයන්ගේ මධ්‍යයන්නේ අගය අපිට සටහන් කරන්න පුළුවන්. රයිට්. මම හිතන්නේ පැහැදිලි. D පළතුරු වල පිෂ්ඨ ප්‍රමාණය පරීක්ෂා කිරීම මගින් පුතේ අපිට මේ එළවලු පළතුරු වල විශේෂයෙන් පරිණතභාවයේ තීරණය කරන්න පුළුවන් මැචුරිටි ඉන්ඩෙක්ස් එක තීරණය කරන්න පුළුවන් තවත් අවස්ථාවක් තමයි පුතේ පළතුරු වල පිෂ්ඨ ප්‍රමාණය පරීක්ෂා කිරීම. බලමු අපි මේ පළතුරු වල පිෂ්ඨ ප්‍රමාණය පරීක්ෂා කරලා බලන්නේ කොහොමද කියලා. ඒකට අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය බලමු. විවිධ පරිණත අවධි වල පළතුරු වර්ගයක් අවශ්‍යයි පුතේ. විවිධ පරිණත වර්ග වල පළතුරු වර්ගයක් අවශ්‍යයි. හොඳින් මේරු, මධ්‍යස්ථ මේරු, ඉතාලපටි. විවිධ පරිණත අවධි වල තියෙන පළතුරු වර්ග තුනක්. එකක් හොඳින් මෝර වූ පළතුරු තියෙනවා. මධ්‍යස්ථ මේරු පළතුරු තියෙනවා. ඉතාලපටි පළතුරු තියෙනවා. හරි. වට්ටක්ක අලු කෙසෙල් වැනි එළවලු වර්ගයක්. 104 පොටෑසියම් අයඩයිඩ්, 101 අයඩීන්, 100 මිලිලීටර් 100 බීකරයක් පෙට්‍රෝදීසි 3ක්. පෙට්‍රෝදීසි 3ක්. අපි හොයන්නේ පළතුරු වල පිෂ්ඨ ප්‍රමාණය පරීක්ෂා කිරීම මගින් කොහොමද සිදු කරන්න කියන ආකාරයයි කතා කරන්න යන්නේ. ක්‍රමවේදය. එකම වර්ගයේ පළතුරු වර්ගයක මොකද පුතේ ක්‍රමවේදය? එකම වර්ගයේ පළතුරු වර්ගයක එකම වර්ගයේ පළතුරු වර්ගයක් කියමුකෝ අඹවල නේ 100%ක් කොළ පාට වෙච්ච එකක් 150ක් ඉදලා 150ක් කොළ පාටයි. ඊළඟට 100%ක් අපි කියනවා කහ පාට. 100%ක් කහ පාට වෙච්ච එක. මුලින්ම 100%ක් කොළ පාට, ඊට 150ක් කොළ පාට, 150ක් කහ පාට, 100%ක් කහ පාට. එහෙනම් එකම වර්ගයේ පළතුරු වර්ගයක, එළවලු වර්ගයක විවිධ පරිණත අවස්ථාවල ඇති පළතුරු ගෙඩි තුනක් සපයා ගන්න. එකම වර්ගයේ පළතුරු වර්ගයක් නැත්නම් එළවලු වර්ගයක අපිට අර විවිධ පරිණත අවස්ථාවල තියෙන පළතුරු ගෙඩි තුනක් අපි තෝරගන්න. හරි. එම පළතුරු හොඳින් හොදලා පැත්තකින් තියන්න ඕනේ. පළතුරු හොඳින් හොදලා පැත්තකින් තියන්න ඕනේ. ඊට පස්සේ පෙට්‍රෝදීසි හා පළතුරු ABC විදිහට නම් කරගන්න. පෙට්‍රෝදීසි සහිත පළතුරු පෙට්‍රෝදීසි හා පළතුරු ABC කියලා නම් කරගන්න. 104 පොටෑසියම් අයඩයිඩ් හා 101 අයඩීන් මිශ්‍ර කර ද්‍රාවණයක්
සාදා ගන්නවා 75යි ml මිලිමීටර් 75ක් සමද සහිත ද්‍රාවණයක් හදා ගන්නවා. 100ට 4 පොටෑසියම් අයොඩයිඩ් හා 100ට 1 අයඩීන් මිශ්‍ර කරලා ද්‍රාවණයක්, ඒ කියන්නේ මිලි 75ක පමණ ද්‍රාවණයක් සකස් කර ගන්නවා. හරි. අපි මේ හොදපු පළතුරු ගෙඩි දෙකට කපලා පුතේ හොදගත්ත පළතුරු ගෙඩි දෙකට කපලා එකෙන් එක කෑල්ල මගින් එක කැබැල්ල මගින් අරගෙන ද්‍රාවණය ගිල්වලා පුතේ පෙට්‍රිදීසියේ කැපූ මුහුණත උඩට සිටිනසේ පෙට්‍රිදීසියේ තියෙන වට්ටක්ක වැනි ගෙඩියක් නම් කුඩා කොටස් වලට කපා ගැනීම කරන්න පුළුවන්. ටික වේලාවකින් පෙට්‍රිදීසිය මත තැබූ පළතුරු කැබලිවල කැපුම් පෘෂ්ඨ නිරීක්ෂණය කරනවා. හරි. ටික වේලාවකින් අපි පෙට්‍රිදීසිය මත තැබූ පළතුරු කැබලිවල කැපුම් පෘෂ්ඨ නිරීක්ෂණය කරනවා. අපි එතකොට නිරීක්ෂණය කිරීමේදී පළතුරේ පිෂ්ඨයේ ඇති ප්‍රමාණය අනුව නිල් කළු පැල්ලම් ඇති ප්‍රමාණය කොපමණදයි බලා ගන්න පුළුවන්. ස්ටාර්ච් දැම්ම අයඩීන් දැම්මනේ අපි පරීක්ෂා කරලා බලන්න. එහෙනම් මේ නිරීක්ෂණය කිරීමේදී පළතුරේ පිෂ්ඨයේ ඇති ප්‍රමාණය හරි පළතුරේ පිෂ්ඨයේ තියෙන ප්‍රමාණය අනුව අපිට නිල් කළු පැල්ලම් ඇති වෙන ප්‍රමාණය කොතනද කියලා බලන්න පුළුවන්. නිල් සහ කළු පැල්ලම් ඇති වෙන ප්‍රමාණය කොපමණද කියලා බලන්න පුළුවන්. ඒකයි අපි අර අයඩීන් එහෙම යොදාගත්තේ නේ. හරි. right මේ බලන්න කිව්වා. right මෙන්න බලන්න නිදර්ශක තියෙනවා මේ. මේ තියෙන පළතුරු කපපු පළතුරු වල නිදර්ශක. නිරීක්ෂණය කිරීමෙන් පළතුරේ පිෂ්ඨයේ පිහිට ඇති ප්‍රමාණය අනුව නිල් කළු පැල්ලම් ඇති වෙන ප්‍රමාණය බලන්න. මේ බලන්න නිල් කළු පැල්ලම් ඇති වෙලා තියෙනවා මේ. ක්‍රමානුකූලව මේ බලන්නකෝ. නිල් පැල්ලම් ඇති වෙනවා මේ. නිල් පැල්ලම්. පැහැදිලි නේද දරුවනේ? හරි. නිගමනය තමයි පිෂ්ඨයේ සහිත ප්‍රදේශ පැතිරී ඇති ප්‍රමාණය අනුව පළතුරු වල පරිණත බව තීරණය කරන්න පුළුවන්. right. මොකද්ද? පිෂ්ඨයේ සහිත ප්‍රදේශ පැතිරලා තියෙන ප්‍රමාණය අනුව මේ කපපු පළතුරු වල අපිට පුළුවන් පළතුරු වල පරිණත බව නිගමනය කරන්න පුළුවන්. පළතුරු වල පරිණතභාවය පිළිබඳ ඒ අනුව අපිට නිගමනයකට එන්න පුළුවන් දරුවනේ. හරි. ආම්ලිකතාව නිර්ණය කරන්න අපි යන්නේ. මේ විශේෂයෙන්ම කල් තබා ගත නොහැකි එළවලු පළතුරු වල විශේෂයෙන්ම එළවලු සහ පළතුරු අස්වනු වල ආම්ලිකතාවය පරීක්ෂා කරන්නයි අපි යන්නේ. right බලන්න අපිට අවශ්‍යයි උපකරණ හා ද්‍රව්‍ය වේදයට පළමු පරීක්ෂණයේ අංක A සඳහා යොදාගත්ත කාර්ය පරිශ්‍රය සහ ඒ පළතුරු නියදීම යොදා ගන්න පුළුවන් පුතේ අපිට. ඉහත කාර්ය පරිශ්‍රයට පහත දැක්වෙන ද්‍රව්‍ය හා උපකරණ අවශ්‍ය වෙනවා pH මීටරයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පුතේ අපිට කියන්න පුළුවන් මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 2 3 අතර මිලිමීටර් ප්‍රමාණයක් පුතේ මෙතන අපි 0.1 m කියලා ගහමු 0.1 m right මෙතන මම සඳහන් කරනවා පුතේ 0.1 කියලා m කියන එක මෙතන මම වරහන් ඇතුළේ මේක සඳහන් කරන්නම් පුතේ මෙයාගේ සාන්ද්‍රණය 0.1 0.1 m කියලා සඳහන් කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චරද පුතේ ප්‍රමාණය මිලි 2ක් 3ක් අතර කියන්නේ මිලිලීටර් 2ක් 3ක් අතර ප්‍රමාණයක් පුතේ අපිට මේක විද්‍යාගාරයේ විශේෂයෙන්ම මේ සඳහා තියෙන මිනුම් සරා මගින් මෙෂරින් සිලින්ඩර්ස් තියෙනවා. මෙෂරින් සිලින්ඩර්ස් වලින් අපිට මිලිලීටර් 2ක් 3ක් අතර ප්‍රමාණය මැන ගන්න පුළුවන්. හරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.1 m සාන්ද්‍රණයගේ 0.1 m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පුතේ 2ක් 3ක් අතර මිලි ලබා ගන්නවා. 100ට 1 පිනොප්තලීන් දර්ශකයක් අන්න පුතේ ඉන්ඩිකේටර් එකක්. මේ පිනොප්තලීන් යොදාගන්නේ පුතේ අපිට මේ අම්ල භස්ම අනුමාපනයකදී විශේෂයෙන්ම මේක ආම්ලයේ භස්මයත් එක්ක සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරලා අවසන් වෙනකොට පුතේ අපිට ඒ අන්ත ලක්ෂ්‍යය හොයා ගන්න ඕනේ එන්ඩ් පොයින්ට් එක. අන්ත ලක්ෂ්‍යයේදී තමයි අපි බියුරේට් අපි ස්ටොප් කරනවා. අපි බියුරේට් ස්ටොප් කරනවා. එතකොට අපි රයිට් බියුරේට් ස්ටොප් කරලා අපි ඒක කරනකොට හරි අපිට පුළුවන් ඊට කලින් අපිට අපි අනුමාපන ප්ලාස්කුවට දාගන්න පුළුවන් මේ පිනොප්තලින් නැත්නම් අපි කියනවා මේ දර්ශකයෙන් බිඳු කිහිපයක් ඩ්‍රොප් කිහිපයක් අපි දාගන්නවා අනුමාපන ප්ලාස්කුවට. එතකොට අනුමාපනය කරනකොට අපිට මේ දර්ශකයේ නිසා වර්ණ විපර්යාසය සිදු වෙන්නේ දර්ශකයේ නිසා. දර්ශකේ දාලා තියෙනවනේ අපි. එතකොට අපි අර අම්ලයෙන් මෙච්චර ප්‍රමාණයක් භස්මයෙන් මෙච්චර ප්‍රමාණයකට එක්ක ප්‍රතික්‍රියා කළා. ඒක ප්‍රතික්‍රියා කළා අවසන් වෙනකොට අපිට ටක් ගාලා අර වර්ණ විපර්යාසය ආරම්භ වෙනකොට මොකද කරන්නේ අපි ටක් ගාලා කරාමේ නතර කරනවා. ඒ අනුව පාඨාංක අරගෙන අම්ල ප්‍රමාණය අපිට ගණනය කරගන්න පුළුවන්. බියුරේට් පාඨාංක අරගෙන අදාළගේට ආදේශ කරලා අපිට මේ තුර තිබ්බ අම්ල ප්‍රමාණය අපිට ගණනය කරගන්න පුළුවන්. ඒ සඳහා අපිට විශේෂයෙන්ම මේකෙදි යොදා ගන්නවා දර්ශකයක් විදිහට පුතේ මේ අම්ල භාෂම අනුමාපනයකදී මේකෙදි අනුමාපනයක් සිදු කරන්න පුතේ අපිට විශේෂයෙන්ම මේකෙදි යොදා ගන්න පුළුවන් මොනවද මේ
පිනෝප්තලීන් දර්ශකයක් විදිහට ඩිස්ටිල් වලට අවශ්‍යයි ආශ්‍රිත ජලය අවශ්‍ය වෙනවා 50 ml බියුරෙට්ටුවක් අපිට අවශ්‍ය වෙනවා 50 ml බියුරෙට්ටුවක් හොඳයි දරුවනේ මේ තියෙන්නේ අනුමාපනයක් සඳහා අපි අම්ල භස්ම අනුමාපනයක් සඳහා යොදා ගන්න මේ සෙටප් එක තියෙන්නේ එතකොට මේකේ මේ තියෙනවා පුතේ බියුරෙට්ටුව මේ තියෙන බියුරෙට්ටුව මේ තියෙන බියුරෙට් එක බියුරෙට්ටුවේ ක්‍රමාංකණය කරලා තියෙනවා පුතේ මේ බියුරෙට්ටුවේ රඳවන මේ තියෙන බියුරෙට්ටුවේ රඳවනේ ස්ටෑන්ඩ් එක ඊට පස්සේ මෙතන තියෙනවා පුතේ ප්ලාස්ක් එක අනුමාපන ප්ලාස්කුව අපි අනුමාපනය සඳහා යොදා ගන්න ප්ලාස්ක් එක මේක අපි තියෙනවා පුතේ පරිමාමිතික ප්ලාස්කෝ තියෙනවා අනුමාපන ප්ලාස්කෝ තියෙනවා එතන මේ තියෙන බියුරෙට්ටුව මෙතන බියුරෙට්ටුව රඳවන ස්ටෑන්ඩ් එක තමයි මේ තියෙන්නේ රයිට් අපි මේක විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ආදරණීය දුවල පුතාත් එක්ක මේ ප්‍රායෝගික පරීක්ෂණ කරනකොට සම්පූර්ණ මේ උපකරණත් එක්ක පාඨාංක පෙන්වන ආකාරයට අන්ත ලක්ෂ්‍ය ගන්න විදිය. ඉතින් අපි මේ බියුරෙට්ටුවේ කරාමයේ විවෘත කළා මේ අපි මේකට බියුරෙට්ටුවේ කරාමයේ විවෘත කරමින් drop wise මේ බියුරෙට්ටුවේ තියෙන ද්‍රව්‍ය drop wise එන විදිහට තමයි පුතේ බිඳුව බිඳුව එන විදිහට මේක කරන්නේ අපි මේ ප්ලාස්ක් එකට තමයි අපි අර දර්ශකේ නැත්නම් මෙතිල් ඔරෙන්ජ් මෙතිල් රෙඩ් මෙතිල් බ්ලූ නැත්නම් පිනොප්තලින් කියන මේ දර්ශක වලින් drop කීපයක් මේකට දාගත්තාට පස්සේ පුතේ අපි මේ අදාළ බියුරෙට්ටුවේ තියෙන ද්‍රව්‍ය මේ ප්ලාස්ක් එකේ තියෙන ද්‍රව්‍යයත් එක්ක ප්‍රතික්‍රියා කරලා අවසන් වෙනකොට අපි ඒකේ end point එක අන්ත ලක්ෂ්‍ය ලබා ගන්නවා ඒ අවස්ථාවේදී මෙන්න මේ ප්ලාස්ක්යේ වර්ණ විපර්යාසයක් වෙනවත් එක්කම අපි බියුරෙට්ටුවේ කරාමේ වහලා ඒ අවස්ථාවේදී පාඨාංක ලබාගෙන අදාළ පාඨාංක ආදේශ කිරීමෙන් තමයි දරුවනේ අපි ඊට පස්සේ මේ ගණනය කිරීම කරන්නේ. එතකොට මෙතන බලන්න මේකේ අපිට විශේෂයෙන්ම පිනොප්තලීන් දර්ශකයේ ආශ්‍රිත ජලය මේ තියෙන්නේ 50 ml බියුරෙට්ටුවක් පුතේ මේ තියෙන බියුරෙට්ටුව මේක ඉහළ පාඨාංක ගහලා තියෙනවා 50 ml කියලා මිලිලීටර් 50 බියුරෙට්ටුවක් තියෙන්නේ. සම්පූර්ණ 50 ml දක්වා මේක මේ පුරවන්න පුළුවන් පුතේ මේ මිලිලීටර් 50 බියුරෙට්ටුවක් තියෙන්නේ. මේ තියෙන බියුරෙට්ටුව. බියුරෙට්ටු පාඨාංකයයි අපි ලබා ගන්න කොච්චර ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරාද කියන අම්ල ප්‍රමාණය ඊට පස්සේ අපිට අදාළ ගණනය කිරීමට ආදේශ කරලා ගණනය කිරීම කරා ගන්න පුළුවන්. ටිෂු කඩදාසි අවශ්‍යයි ක්‍රමාංකිත පිපෙට්ටුවක් අපි බලමු පිපෙට්ටුවකුත් අපි ඊට පස්සේ පරීක්ෂණදී අපි පෙන්වනවා දුවල පුතාලට ඊළඟට බියුරෙට්ටු ආධාරකයේ බියුරෙට් ස්ටෑන්ඩ් එක තමයි දුවේ පුතේ මේ තියෙන්නේ. මේ තියෙන්නේ බියුරෙට්ටුව රඳවන බියුරෙට් ස්ටෑන්ඩ් එක. නැත්නම් අපි ඒකට කියනවා බියුරෙට් ස්ටෑන්ඩ් එක නැත්නම් බියුරෙට්ටු ආධාරකයේ මේ ආධාරකයේ තමයි බියුරෙට්ටුව රඳවලා තියෙන්නේ. බියුරෙට්ටුව රඳවලා තියෙන්නේ මේ ආධාරකයේ. රයිට් මේ තියෙන්නේ සම්පූර්ණ මේ මෙතන තියෙන සම්පූර්ණ මේ සෙට් එකම තියෙන්නේ අපිට මේක පරීක්ෂණය සඳහා යොදා ගන්න පුළුවන්. මේ තියෙන මෙතන තියෙන ප්ලාස්ක් එක තියෙනවා පුතේ මෙතන. රයිට් මෙතන 100 ml ප්ලාස්ක් එකක් තියෙන්නේ පුතේ මෙතන උතේ ප්‍රමාණය. ඉතින් මේකට අපි පරිමාමිතික ප්ලාස්ක් අනුමාපන ප්ලාස්ක් යොදා ගන්නවා යනවා. මේක විශේෂයෙන්ම අනුමාපනයක් නැත්නම් ට්‍රයිට්‍රේෂන් එකක් සිදු කරනකොට මේ සෙටප් එක අපිට අවශ්‍ය වෙනවා. රයිට් හරි අපි ක්‍රමානුකූලව බලමු ඊට පස්සේ කොහොමද මේ කටයුතු කරගෙන යන්නේ කියන එක. හොඳයි දුවේ පුතේ. එතකොට අපිට 0.1 m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මිලිලීටර් 2-3ක් අවශ්‍ය වෙනවා. ඊළඟට 100ට 1 කියන්නේ 100ට 1 පිනොප්තලීන් දර්ශකයේ ඉන්ඩිකේටර් එක පිනොප්තලීන් අවශ්‍ය වෙනවා. මොකද දර්ශකයක් විදිහට අපිට අර වර්ණ විපර්යාසයේදී ඒක හඳුනා ගැනීම සඳහා පිනොප්තලීන් දර්ශකය භාවිතා කරන්නේ. ඩිස්ටිල් වලට ආශ්‍රිත ජලය අවශ්‍යයි පුතේ. ඔබ දැක්කා 50 ml බියුරෙට්ටුව දැක්ක දුවල පුතාලා. ටිෂු කඩදාසි අවශ්‍ය වෙනවා. ක්‍රමාංකිත පිපෙට්ටුවක් අවශ්‍යයි පුතේ. පිපෙට් එකක් 10 ml හෝ 5 ml. ඒ කියන්නේ මිලිලීටර් 10 දක්වා ක්‍රමාංකනය කරලා තියෙන පිපෙට් එකක්. රයිට්? ඒ වගේම එහෙම නැත්නම් 5 ml පිපෙට් එකක් අවශ්‍යයි පුතේ. මේ බියුරෙට්ටුව රැඳවීම සඳහා ඔබ දැක්ක බියුරෙට්ටුව ආධාරකයක් නැත්නම් බියුරෙට් ස්ටෑන්ඩ් එකක් අවශ්‍ය වෙනවා. බියුරෙට් ස්ටෑන්ඩ් එකක් අවශ්‍ය වෙනවා. රයිට්? ඉදිරියට යමු. ඊට පස්සේ බීකර හෝ ප්ලාස්කෝ අවශ්‍යයි පුතේ. ප්ලාස්කෝ අවශ්‍යයි. දැක්කද අපි අර බියුරෙට්ටුවෙන් වැටෙන ද්‍රාවණය අපි ප්ලාස්කුවට තමයි එකතු කරගන්නේ දැක්කනේ ප්ලාස්කුවට දාම ප්ලාස්කුවත් එක තමයි ඒක ටයිට්‍රේෂන් එකට යොදාගන්නේ. ඒ තිබ්බේ 100 ml ප්ලාස්කුවක් මිලිලීටර් 100 ප්ලාස්ක් එකක් ඔයගොල්ලෝ දැක්කා. බීකර හෝ ප්ලාස්කුව අවශ්‍යයි පුතේ. වීදුරු පුනීල දෙකක් පනල්ස් දෙකක් අවශ්‍යයි පුතේ. වීදුරු පුනීල දෙකක් අවශ්‍යයි. එළවලු කපන ලෑල්ලක් කටින් බෝඩ් එකක් බලාපොරොත්තු වෙන දැන් විශේෂයෙන්ම මෙතනදී අපි මේ ප්‍රශ්නය සඳහා අපි මේ සාකච්ඡා කරන්නේ ඔයගොල්ලන්ට මේ ක්‍රමවේදයට අවශ්‍ය කරන උපකරණ ටික දැනගන්න අවශ්‍යනේ ඕන නිසා. නමුත් මේක ප්‍රායෝගික පරීක්ෂණයේදී අපි අර ආකාරයට සියලුම උපකරණත් එක්ක දුවල පුතාලට මේ විශේෂයෙන්ම මේ අන්ත ලක්ෂ්‍ය ගන්න හැටි මේ පාඨාංක හරියටම දුවල පුතාලත් එක්ක අරගෙන මේ ගණනය කිරීම කරලා ප්‍රායෝගික පරීක්ෂණය සිදු කරනවා. ඒක නිසා ඒක බලාපොරොත්තුෙන් ඉන්නේ. ඒක අපි ඉක්මනින්ම දුවල පුතාලට ආරම්භ කරන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. පිහියක් අවශ්‍යයි. බින්දු දමන ඩ්‍රොපර්ස් දෙකක් අවශ්‍යයි පුතේ. ඇයි අර අපිට ඩ්‍රොප්ස් දාගන්න එපැයි. පිනොප්තලින් වගේ අර ඒවා දාගන්න එපැයි පුතේ. ඉන්ඩිකේටර් එක දර්ශකය රසායනික තුලාවක් අවශ්‍යයි පුතේ. මනින්න ඇනලිටිකල් බැලන්ස් එකක්.
100 ml විද්‍යාගාරයේ තියෙන මෙෂරින් සිලින්ඩර් එකක් මිනුම් සරාවක් අවශ්‍ය වෙනවා පුතේ. ඒ වගේම සුදු පැහැ පිගන් ගඩොල් හෝ සුදු කඩදාසියක් අවශ්‍ය වෙනවා. ඒ පිගන් ගඩොල් වල තියලා තමයි අපි ට්‍රයිටේෂන් එකේදී අනුමාපන ප්ලාස්කුව සෙමින් සොලවමින් අර ට්‍රයිටේෂන් එක කරන්නේ. ඒ වගේම මස්ලින් රෙදි කඩක් හෝ සියුම් සිදුරු සහිත පෙනේරයක්, නොමකෙන සටහන් පෑනක් පුතේ පර්මනන්ට් මාක පෙන් එකක්, සම්මත ද්‍රාවණ pH 4 7 සහ 10 ප්‍රමාණයේ තියෙන සම්මත ද්‍රාවණ අවශ්‍යයි පුතේ. pH එක කලින් සකස් කරගත්ත සම්මත ද්‍රාවණ, ඒ වගේ සම්මත ද්‍රාවණ වල pH 4 7 සහ 10 අවස්ථාවේ තියෙන සම්මත ද්‍රාවණ අවශ්‍ය වෙනවා. ක්‍රමවේදයට යන්න. අඩංගු අම්ල ප්‍රමාණය පරීක්ෂා කිරීම මගින් රයිට් පළවෙනි අවස්ථාව අංක 1 රෝම ඉලක්කාංග අංක 1 අපි අඩංගු අම්ල ප්‍රමාණය පරීක්ෂා කිරීම මගින් පරණත දර්ශකය පරණත මැචුරිටි ඉන්ඩෙක්ස් එක තීරණය කරන්න යන අවස්ථාවක මේ සඳහා අඹ ගස් ලැබු අන්නාසි නම් පළුවක් අරගෙන දික් අක්ෂයේ මැදින් කැබැල්ලක් කපා ගන්නවා. රයිට් අඹ ගස් ලැබු අන්නාසි වගේ පළතුරක් නම් අපි දික් අක්ෂයේ ඔස්සේ මැදින් කැබැල්ලක් තමයි කපා ගන්න. කෙසෙල් නම් ගෙඩියේ මැදින් කැබැල්ලක් කපා ගැනීම. ඉහත පරීක්ෂණයේ රූප මගින් අපි ඒක දැක්වුවා. කෙසෙල් අර දෙපැත්ත ඇරලා හරි මැදින් කැල්ලක් තමයි කෙසෙල් ගෙඩියක් නම් කපලා ගන්න. නියැදිවල පොතු ඉවත් කර මේ පළතුරු වල මුලින්ම පොතු ඉවත් කරලා කුඩා කැබලි වලට කපාගෙන පුතේ ඉන් ග්‍රෑම් 10ක් කිරාගෙන කපාගත්ත කැබලි වලින් ග්‍රෑම් 10ක් අපි අර බැලන්ස් තුලා ලබා ගත්ත ඒ වගේ තුලා මගින් කිරාගෙන ආසුතු ජලයේ ඩිස්ටිල් වලට මිලි 40ක් අපිට මිලිලීටර් 100 මිනුම් සරාවකින් මිලිලීටර් 40ක් මැන ගන්න පුළුවන්. මිලිලීටර් 40ක් මැනගෙන ඒකට එකතු කළා වංගෙඩිය හෝ නැත්නම් බ්ලෙන්ඩර් එකක් ආධාරයෙන් මේක අපි පළතුරු පල්ප් එකක් බවට සකස් කර ගන්නවා. පළතුරු පල්ප් තියෙන පුතේ බීමෝයි තියෙන පළතුරු මේක පල්ප් එකක් බවට පල්පයක් බවට මේක සකස් කර ගන්න. ඊට පස්සේ මේ සකස් කරගත්ත පල්ප් එක මොකද කරන්නේ අපි මස්ලින් රෙදි කඩකින් එහෙම නැත්නම් සියුම් සිදුරු සහිත පෙනේරයකින් පෙරා පුතේ මේක යුෂ ටික වෙන් කර ගන්නවා. කෙඳි ඉතුරු වෙනවනේ. කෙඳි ටිකේ වගේ ඉතුරු වෙන්නේ මේකේ යුෂ ටික පෙරලා අපි වෙන් කර ගැනීම සිදු කරනවා. ෆිල්ට්‍රේට් එක තමයි අපි ලබා ගැනීම සිද්ධ කරන්නේ. රයිට් දුවල පුතාලන්ට පැහැදිලි නේද? හරි. ඉදිරියට යමු. ඊට පස්සේ අපිට ඊට සකස් කළ නියදියෙන් පුතේ මිලිලීටර් 5ක් පිපෙට්ටුවක් ආධාරේ මෙතන පුතේ විද්‍යාගාරයේ තියෙන 5ml පිපෙට් එකක් පුතේ මේ තියෙන පිපෙට් එකක් මේ පිපෙට් එකට අපිට ගන්න පුළුවන් මේ 5ml කියලා මේක සඳහන් වෙලා තියෙන පුතේ මිලිලීටර් 5 පිපෙට් එකක් තියෙන්නේ මිලිලීටර් 5 පිපෙට් එකක් තියෙන්නේ මේ පිපෙට් එකක් ආධාරයෙන් පුතේ අපිට මිලිලීටර් 5ක් පිපෙට්ටුවක් ආධාරයෙන් මෙන්න මේ ආකාරයේ පිපෙට් එකක් ආධාරයෙන් මෙන්න මේ ෆ්ලාස්ක් එකට අරගෙන දා ගන්න පුළුවන් මේ තියෙන ෆ්ලාස්ක් එක ෆ්ලාස්කුවටගෙන හරි පිපෙට්ටුවක් ආධාරයෙන් තමයි පුතේ හරියට මිලිලීටර් 5 පිපෙට් එකක් අපිට ගන්න පුළුවන් මේ සඳහා මේ මිලිලීටර් 5 පිපෙට් එකක් තියෙන්නේ පිපෙට් එකක් ආධාරයෙන් අපි මේ නියදියෙන් සකස් කරගත්ත අර යුෂය නියදියෙන් මිලිලීටර් 5ක් පිපෙට්ටුවක් ආධාරයෙන් අරගෙන පුතේ මෙන්න මේ ෆ්ලාස්ක් එකට දාගන්න මේ ෆ්ලාස්ක් එකට මේක දාගන්න පුතේ පිනෝප්තලීන් වලින් බිංදු 2-3ක් ඉන්ඩිකේටර් එක විදියට දර්ශකයේ විදියට පුතේ අර වර්ණ විපර්යාසය ඇති කරගන්න අපි මේ දර්ශකය යොදාගන්නේ ඉන්ඩිකේටර් එක විදියට පිනෝප්තලීන් බිංදු 2ක් අර අපි ඩ්‍රොපර් එක භාවිතා කරලා මේකට දාලා පුතේ කැළතීම සිදු කරන්න පුළුවන්. හොඳයි පුතේ ඊට පස්සේ අපිට දර්ශකයෙන් ඩ්‍රොපර් එකක් භාවිතා කරලා මේ ෆ්ලාස්ක් එකට දර්ශකයනොත් බිංදු 2-3ක් එකතු කරලා අපිට ඒක කැළතීම කරන්න පුළුවන්. ඊට පස්සේ හරිද මෙන්න මේ බියුරෙට්ටුව පුරවගන්නේ 50 ml බියුරෙට්ටුව මිලිලීටර් 50 බියුරෙට්ටුවක්නේ 50 ml බියුරෙට්ටුව පුරවගන්නේ කාගෙන්ද අපි 0.1 m NaOH නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණේ 0.1 m 0.1 m එයාගේ සාන්ද්‍රණය NaOH නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන විද්‍යාගාරයේ සකස් කරලාද මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් බියුරෙට් එක පුරව ගන්නවා 50 ml බියුරෙට්ටුව පුරවගන්නේ 0.1 m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය මගින් තමයි බියුරෙට් එක පිල් කරගන්නේ පුතේ 0.1 m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් තමයි පුතේ අපි බියුරෙට්ටුව පුරවගන්නේ රයිට් එයා බබල්ස් තියෙනවා නම් ඒක ඉවත් කරලා අනුමාපනය කරන්න පුළුවන් ට්‍රයිටේෂන් එක කරන්න පුළුවන් මෙන්න ඒ සඳහා මෙන්න මේ ආධාරකයේ සෙටප් එක තමයි පුතේ අපි යොදාගන්නේ මෙන්න මේ සෙටප් එක පුතේ මේ තියෙන බියුරෙට්ටුව රඳවලා තියෙන බියුරෙට්ටුව රඳවණය තියෙනවා සුදු ටයිල් හෝ සුදු කඩදාසිය තියෙනවා මේ සුදු ටයිල් එක හරි කඩදාසිය මත තියලා තමයි පුතේ අපි මේ කේතු ප්ලාස්කුව ප්ලාස්ක් එක පුතේ මේ තියෙන්නේ පිනෝප්තලීන් දර්ශකයේ සහිත පළතුරු යුෂයි පුතේ මේ දාලා තියෙන්නේ පිනෝප්තලීන් දර්ශකයේ සහිත පළතුරු යුෂ ටිකයි පුතේ මේ දාලා තියෙන්නේ
ඊට පස්සේ අපි මේ ටයිල් එක මත නැත්තම් සුදු කඩදාසිය මත පුතේ මේ වදින්න නැති වෙන්න මේ බියුරෙට්ටුවේ කෙරවල ගැටෙන් වැදෙන්නේ නැති වෙන්න පුතේ අපි මේක ට්‍රයිටේෂන් එක සෙමින් සොලවමින් අපි බියුරෙට්ටුවේ කරා මේ විවෘත කරනවා ඩ්‍රොප් වයිස් මේකට බියුරෙට්ටුවෙන් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය එකතු වෙන විදිහට පුතේ අපි මේක සෙමින් ට්‍රයිටේෂන් එක කරනවා. සෙමින් මේ ෆ්ලාස්ක් එක සෙමින් අපි පොඩ්ඩක් සොලවනවා. බොහොම සෙමින් මේ වැදිලා කැඩලා යන්නේ නැති වෙන්න බියුරෙට් එක කැඩෙන්න පුළුවන්. උඩ හයියෙන් මෙහෙම අපි සෙලවීම කරොත් බොහොම සෙමින් මේක ස්ලෝ අපි එහෙමින් සෙලවීම කරනවා. බියුරෙට්ටුවේ කරා මේ විවෘත කරලා මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාහනේ වැටෙන්න සලස්වනවා. රයිට්. එතකොට මේ ද්‍රාවණයේ මෙච්චර ප්‍රමාණයක් එක්ක මෙන්න මේ අපි විශේෂයෙන්ම මේකේ වර්ණ පරයාසයක් සිදු වෙනකොටම වර්ණ වෙනසක් සිදු වෙනකොටම අපි කියමු ටිකක් මේකේ තියෙන රෝස පැහැට අවර්ණ වෙනවා කියලා ඈ නැත්නම් අපි කියමුකෝ අපි මේක අපි කියමුකෝ තියෙන වර්ණය වෙනත් වර්ණයක් බවට පත් වෙන්න පටන් ගන්නවා වර්ණ විපර්යාසය ආරම්භ වෙනකොටම අපි කරා මේ වහලා මේ බියුරෙට්ටු පාඨාංකය අරගෙන අපිට අදාළ සමීකරණයට ආදේශ කරලා ගණනය කරලා අම්ල ප්‍රමාණය හොයාගන්න පුළුවන් පුතේ මේ අනුමාපන ක්‍රමය මගින් රයිට් එහෙනම් මෙන්න මේ සෙටප් එක තියෙන්නේ මේ සඳහා මේ ආධාර කරගන්න මෙන්න මේ උපකරණ සෙටප් එක මම ඔබට පෙන්නුවා සජීවීව පෙන්නුවා මම ඒක මේ සත්‍ය රූපයේ ඒ සෙටප් එක පෙන්නුවා අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී ප්‍රායෝගික පරීක්ෂණ බත් එක්ක කරලා ඒක සම්පූර්ණයෙන්ම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා රයිට් හරි ඊට පස්සේ කාර්ය පරිශ්‍රය වූ එක් එක් පරිණත අවස්ථාවේ ඇති ඵල තුන සඳහා වෙන වෙනම පුතේ අපිට ට්‍රයිට්‍රේෂන් කරලා මේ විදිහට අනුමාපන කරලා වැයවන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව හොයාගන්න පුළුවන් බියුරෙට්ටුවෙන් ගන්න පුළුවන් පුතේ අර මෙච්චරක් එක්ක ද්‍රාවණයේ බියුරෙට්ටුවේ කොච්චරක් වැය වුණාද කියලා බියුරෙට්ටුවේ පුරවගත්තේ අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.1 m එහෙනම් 0.1 m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් කොච්චර පරිමාවක් වැය වුණාද කියන එක පුතේ අපිට කාර්ය පරිශ්‍රය වූ එක් එක් පරිණත අවස්ථාව සඳහා තියෙන ඵල තුන සඳහාම පුතේ වෙන වෙනම අපිට අනුමාපන සිදු කරලා වැය වෙන NaOH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව සටහන් කරගන්න පුළුවන් අවසානයේ අපිට පහත දැක්වෙන සමීකරණයේ ආධාරයෙන් අනුමාපනය කළ හැකි අම්ල ප්‍රමාණය ගමනය කරන්න පුළුවන් පුතේ මෙන්න සමීකරණය තියෙනවා මුළු අම්ල ප්‍රමාණයේ ප්‍රතිශතයක් විදිහට පුතේ අනුමාපන අගය වැඩි කිරීම NaOH වල මෞලිකතාවයේ වාරයක් අවසානයේ සකස් කරන ලද පරිමාව වාරයක් සිට්‍රික් අම්ලයේ අණුක භාරය වැඩි කිරීම 100 බෙදීම අනුමාපනය සඳහා ලබාගත් සාම්පලයේ පරිමාව වාරයක් සාම්පලයේ බර වැඩි කිරීම 1000 මෙන්න මේ සමීකරණයට පාඨාංක ටික ආදේශ කිරීමෙන් දුවේ පුතේ අපිට අදාළ ගණනය කිරීම අම්ල ප්‍රමාණය ගණනය කරගන්න හැකියාව ලැබෙන. ඉතින් අපි බලාපොරොත්තු වන ආදරණීය දුව පුතාත් එක්ක මේ ප්‍රායෝගික පරීක්ෂණ කරනකොට සම්පූර්ණ ගණනය කිරීම කරලා අපිට ලැබිච්ච පාඨාංකත් එක්ක මේ අම්ල ප්‍රමාණය ගණනය කිරීමට බලාපොරොත්තු වෙනවා. රයිට් නිගමනයේ බලමු පුතේ පරීක්ෂණයේ නිගමනයේ බලමු අපි. පහත දැක්වා ඇති වගුවට දත්ත ඇතුළත් කරලා පරිණත දර්ශකය සකස් කරන්න පුළුවන් පුතේ. විශේෂයෙන්ම පරිණත අවස්ථාව නියදිය S1 S2 S3 කියන නියදි පුතේ R1 R2 R3 අවසානයේ මේකේ එක් එක් ලැබිච්ච අවස්ථාවන්හි මධ්‍යයනේ ගණනය කරන්න පුළුවන් සාමාන්‍යයෙන් අපිට ගණනය කරන්න පුළුවන් අනිත් පරීක්ෂණ වල කරා වගේ පුතේ දක්වලා තියෙන වගුවට අපිට දත්ත ටික ඇතුළත් කරලා පරිණත දර්ශක සකස් කරන්න පුළුවන් පරිණත අවස්ථාව S1 අවස්ථාව S2 අවස්ථාව සහ S3 අවස්ථාව නියදිය R1 නියදිය R2 නියදිය සහ R3 නියදිය කියලා අවස්ථා තුනේදී මේ පරිණත අවස්ථාවන්හිදී අපිට ලැබිච්ච ඒ වාගේ මධ්‍යන අගයන් ඒ අගයන් තුන එකතු කරලා තුනෙන් බෙදලා මධ්‍යන අගයන් ටික පුතේ සඳහන් කරන්න පුළුවන්. හොඳයි ආදරණීය දුවේ පුතේ අපි අවසන් වශයෙන් කතා කරේ දුවල පුතාලත් එක්ක කොහොමද අම්ල ප්‍රමාණය මගින් කොහොමද අපි අම්ල ප්‍රමාණය නිර්ණය කිරීම මගින් අනුමාපනයක් මගින් කොහොමද විශේෂයෙන්ම මේ පරිණත දර්ශ තීරණය කිරීම ඵලවල විශේෂයෙන්ම ඵලතුරු සහ එළවලු වස්වන වල පරිණත දර්ශ නිර්ණය කිරීම සඳහා අපි සිදු කරන පරීක්ෂණ කොහොමද ඒවා සිදු කරන ආකාරය පිළිබඳවයි මේ ගැටලුව දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ. අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා pH අගය මගින් කොහොමද මේ පරිණත දර්ශ තීරණය කරන එක පිළිබඳ ආදරණීය දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසේ.